විද්‍යා පුවත්පතක් සැම විටම කරන්නේ සාක්ෂි පාදක තොරතුරු ජනතාවට ඉදිරිපත් කරමින් මිත්‍යා අන්ධකාරයෙන් වෙලී ගිලී තිබෙන පොදු ජන දිවිය සත්‍යයේ විදු කිරණින් එළිය කිරීම. ජනතාවගේ විද්‍යාත්මක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම. වාණිජකරණයෙන් වල්මත් වූ සමාජයක එවන් පාරිශුද්ධ ගමනක යෙදීම සැබෑම අභියෝගයක්. ඒත් එවන් වූ උසස් අරමුණක් පෙරදැරිව මනාව සැලසුමකට අනුව ඇරඹූ විදුසර විද්‍යා සංග්‍රාව වසර 34ක් පුරාම අඛණ්ඩව සාර්ථකව සිය ජනමාධ්‍ය මිහිවරී නිරතව සිටින්නේ නොපසුබස්නා ජවයකින්. විදුසර ඇසුරෙන් නැනනුවන ලැබුවන් බොහොමයි. ඔවුන්ගෙන් සමහරක් අද මුල් පෙළේ විද්‍යාඥයන්. විදුසර ජාතියේ විශ්වාසනීය විද්‍යා සංනිවේදකයා ලෙස මෙරට සිංහල මාධ්‍ය විද්‍යා සංනිවේදනයේ එදත් අදත් ඉහළින්ම කියවෙන එකම අභිමානවත් සන්නාමයයි. හැමදෙනාටම ආයුබෝවන්. අපි සාදරයෙන් පිළිගන්නවා හැමෝම විදුසර සංවත්සරය වෙනුවෙන් විදුසර 34 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි පවත්වන දේශන මාලාවේ පළවෙනි දේශනය තමයි අපි පටන් ගන්න යන්නේ. ඒකට අපි ඔබ සියලු දෙනාම වගේම අපේ ආරාධිත දේශකතුමා රුචිර විජේසේන මහත්මයා බොහොම සාදරයෙන් පිළිගන්නවා. රුචිර විජේසේන මහත්මයා ගැන මම පොඩි හැඳින්වීමක් කරලා පටන් ගන්නම්. එතුමා වත්තල ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ නාලන්ද කොළඹ නාලන්ද විද්‍යාලයේ අධිශිෂ්‍යයෙක්. එතුමා මොරටුව විශ්වවිද්‍යාලයට යනවා. එතුමාගේ ඩිග්‍රී කරන්නේ ඉංජිනේරු පීඨයේ උපාධිය ගෞරව උපාධිය ලබා ගැනීමෙන් පස්සේ එතුමාගේ ආචාර්ය උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව විෂය යටතේ හදාරනවා. ආචාර්ය උපාධියෙන් පස්සේ එතුමා සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයට 2010 දී. 2010 ඉඳන් අවුරුදු 10ක් තිස්සේම ශ්‍රී ලංකා ද්‍රව්‍ය ඉංජිනේරු තාක්ෂණ සම්බන්ධව පර්යේෂණවල නිරත වෙමින් විද්‍යාඥයෙක් සහ පර්යේෂකෙක් විදිහට කටයුතු කරනවා. එතුමා වැඩිපුර උනන්දුයි රෙදිපිලි බහු අවයවික සුහුරු ද්‍රව්‍ය ඒ වගේ කෘෂි කර්මය වගේ ක්ෂේත්‍රවල පර්යේෂණ වල ගොඩක් නිරත වෙලා ඉන්නවා. ඒ වගේම මෑතකාලීනව අපි එතුමා ඩොක්ටර් රුචිර හුඟක් අඳුනනවා සයන්ස් විත් රුචිර YouTube එක හරහා ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. විද්‍යාව සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න සහ එතුමා විශ්වාස කරන දේ තමයි විද්‍යාව ගණිත සහ දර්ශනවාදය වගේ දැනුම සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන ගමන්ම ඒක අපි විෂය කරුණක් විදිහට ඉගෙන ගන්න නැතුව අපේ එදිනදා ජීවිතයේ කටයුතු වලදී අපි තීරණ ගනිද්දී යොදා ගන්න එකේ වැදගත්කම නිතරම අවධාරණය කරනවා. ඒ වෙනුවෙන් තමයි එතුමා ඒ කටයුතු කරගෙන යන්නේ. මේ දේශනය මම අඳුන්වලා දෙන්නම්. අපි මේ දේශනේ ව්‍යුහය අපි පැයක විතර සාකච්ඡාවක් තියෙනවා ඩොක්ටර් රුචිරත් එක්ක. ඊට පස්සේ අපි පැය භාගයක විතර ප්‍රශ්නෝත්තර වටයක් සංවිධානය කරලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්න යොමු කරන්න මම දමිතනි පුණජිත් මගේ නමින් ප්‍රශ්න යොමු කරන්න අපි ඒ වගේ කිහිපයකට හුඟක් වෙලා අපිට ලැබෙන එකක් නැහැ. නමුත් අපි පුළුවන් තරමින් ඩොක්ටර් රුචිරත් එක්ක ප්‍රශ්න කිහිපයක් තෝරගෙන අපි ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න අපි අහලා ඒ ප්‍රශ්නත් නිරාකරණය කරගමු. ඉතින් මම ඒ කියන්නේ ආයම්තුන් කියන දෙයක් නැහැ. අපි ඩොක්ටර්ට මෙතන වෙලාව වෙන් කරමු. රුචිර ජයසේන මහත්මයා ඔබටයි මේ වේදිකාව. බොහොම ස්තුතියි නිප්‍රජිත්. අමාරු ප්‍රශ්න ගන්න එපා. සරල ප්‍රශ්න සදා අද වේදිකාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මම කියන්නේ දැන් මම මේක නිතර කියනවා මේ විදුසර කියන්නේ මේ දැන් අර දැන් මට කතා කරන්න කියපු ඉන්න කියලා නෙවෙයි. විදුසර කියන්නේ ඇත්තටම විද්‍යාවට මේ දැන් අපි මේ පොතේ උගන්වන විද්‍යාවට වඩා
ටිකක් ඔබට ගිහිල්ලා මේ හිතන්න උදව් කරපු මේකක් ඇත්තටම රිසෝස් එකක් හරියට වටිනවා. ඇත්තටම මමත් සෑහෙන දේවල් ඉගෙන ගෙන තිනවා විදිහට. කෙසේ වුණත් අද අපි කතා කරන්න යන්නේ මේ ඉතාම ළඟ විෂයක්. ඉස්සර සංගරා මගින් ප්‍රොමෝට් කරන්න හදන මේ විද්‍යාත්මක චින්තනය. කොහොමද විද්‍යාත්මක චින්තනය ගොඩනගන විද්‍යාත්මක ක්‍රමය ගැනයි අද අපි කතා කරන්න යන්නේ. අර අපේ නිපුණජිත් සහෘදය හඳුන්වලා දුන්නා වගේ මේ පැයක් විතර කාලයක් පුංචි දේශනයක් කරලා ඊට පස්සේ අපි ප්‍රශ්න විචාරාත්මක වටයකට යමු. ඉතින් ඔයගොල්ලෝ හැමෝම තාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතේ පැයක් විතර පැයක කමාර කාලයක් මේ සඳහා ඔයගොල්ලෝ මිඩංගු කරන්න යෙදුණා. ඉතින් මම හිතනවා ඒක ආයෝජනයක් කියලා. ඉතින් ඒක නිසා ඒ ලෙස අපි හිතාන අපි ඒ ලෙස අදිටන් කරගෙන අපේ මාතෘකාවට යමු. මගේ පුංචි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. මම මේක ෂෙයා කරලා ඉන්නම්. මොකද අපිට හොඳ කන්ටෙක්ස්ට් එකක් ගන්න පුළුවන් වෙයි ඒකෙන්. ඕකේ හරි. දැන් අපි අද කතා කරන්න යන්නේ මේ අපි අපේ ටොපික් එකත් මාතෘකාව ඔයගොල්ලෝ හැමෝම දකින්න ඇති. කොහොමද මේ විද්‍යාත්මක ක්‍රමයෙන් ලෝකෙ දකින්නේ කියන එක තමයි අපි අද කතා කරන්නේ. ඇත්තටම මේ පින්තූරේ මම තෝරගත්තේ ඇත්තටම හරි විශේෂයි. මේ පින්තූරේ හරිම මේ ලෙන්ගද පින්තූරයක්. ඇත්තටම මගේ මිත්‍රයෙක් එයා මේ විද්‍යාව සම්බන්ධ මේ ගෲප් එකක් හදනකොට තමයි එයා මේ පින්තූරේ හොයාගෙන හිටියේ. මේ හැම කෙනෙක්ම මේ පින්තූරේ ඉන්න හැම කෙනෙක්ම මේ ඉන්ක්විසිටිව්. යමක් සොයනවා. එක්කෙනෙක් චිත්‍රයක් අඳිනවා, එක්කෙනෙක් මේ අර සතෙක් ඇවිදිනවා, අනිත් කෙනා ඡායාරූපයක් ගන්නවා. මේ හැමදේම කරන්නේ ඒගොල්ලන්ගේ රස්සාව නෙමෙයි. ඒගොල්ලන්ට පේනවාද? ඒගොල්ලෝ යමක් ඇඩිෂනල් දෙයක් ඒගොල්ලන්ගේ ජීවිතේට කරනවා. ඒගොල්ලෝ සාමාන්‍ය කරන දෙයට වඩා පොඩ්ඩක් ඇඩිෂනල් දෙයක් කරන බව පේනවා. මොකක්ද මේ සංකල්පය? ඇයි මේ වගේ දෙයක්? ඇයි අපි එහෙම නැත්නම් අපිට පේනවා මේගොල්ලෝ මේ අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ තමුන්ගේ ජීවිතයේ තියෙන යම්කිසි මානයක් දැනන්න තියනවා නම් පොඩ්ඩක් ඒක එක්ස්පෑන්ඩ් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක ගොඩාක් මගේ හිතට ලංගුණු පින්තූරයක් නිසා මම අද මේක තෝරගත්තා. අද අපි කතා කරන්නේ අපේ ජීවිතේ මානයන්. අපි බලන විදිය අපේ ජීවිතය අපි සාරවත් කරගන්නේ කොහොමද? මේ ලෝකයේ දිහා විද්‍යාත්මක ක්‍රමයෙන් බලනවා. ඒක තමයි අපේ අද මාතෘකාව. ඉතින් මම කැමතියි මේ මාතෘකාව පටන් ගන්න මේ පුංචි රසවත් කතාවකින්. ඉන්න බලන්න මේක අපිට අයින් කරගන්න පුළුවන්ද කියලා මේක ඡායක අපරයක් දෙන්න මම මේ ෂෙයා එක පොඩ්ඩක් හරි ඕකේ හරි අපි දැන් පොඩ්ඩක් ඒක හරි ඕරයිට් අපි දැන් අපි මේ පුංචි රසවත් කතාවකින් අපේ මේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ගමු. ඔයගොල්ලෝ සමහරවිට මේ මාතෘකාව අහලත් ඇති. මේ ඔරායන් සහ සිඩේලියන්ගේ කතාව. මේක ග්‍රීක මේ ඇත්තටම ග්‍රීක කතාවක්. ග්‍රීක අපි කියන්නේ මිතොලොජි කියලා. ඒ කියන්නේ මේ අපි කියනවා මේ ග්‍රීක මිත්‍යා කතාවක්. නමුත් මේක මිත්‍යා කතාවක් වුණාට ගොඩක් දේවල් මේක අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මම මේක තෝරගත්තා මේ අපේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ගන්න. ඔයගොල්ලෝ දන්නවද මේ ඔරායන් කියලා කියන්නේ මේ ඇත්තටම මේ යෝධයෙක්. ඔරායන් කියන්නේ යෝධයෙක්. ඔයගොල්ලෝ අහලත් ඇති ඔරායන් තනුපන්තිය. ඇත්තටම මෙතුමා මේ දෙවියාගේ නමින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මහා විශාල කෙනෙක්. දැන් මෙයා තරුණ කාලේ හරිම ශක්තිමත් ගොඩක් ඉතින් යුද්ධ කරපු මහා විශාල බලවතෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි කාලෙත් එක්ක ඔයගොල්ලෝ විශ්වාස කරනවා මේ ඔරායන්ගේ
එයාගේ මේ ඇස් පෙනීම පොඩ්ඩක් දුර්වල වුණා. ඒ කියන්නේ එයාට ඇස් පේනවා. නමුත් මේක දුර පේන්නේ නැති. එච්චර දුරක් පේන්නේ නැති වුණා. මේක ඇත්තටම සිද්ධ වුණේ මෙයා මේ එක රජතුමෙක් එක්ක යුද්ධ කරන්න යනවා. ගිහිල්ලා ඒ රජතුමා කරපු ශාපයක් නිසා මොකද වුනේ? මෙයාගේ ඇස් පෙනීම ටිකක් අඩු වුණා. මේ ඇස් පෙනීම අඩු මෙයා දැන් ඒ ඇස් පෙනීම ලබා ගන්න එයාට සිද්ධ වෙනවා යන්න හිරු දෙවියා ළඟට. හීලියොස් කියලා කියන්නේ ග්‍රීක හිරු දෙවියාට කියන නම. ඒ හිරු දෙවියා මේ ඉදිරිපත් කරන මුල්ම ආලෝකය බලන්න පුළුවන් වුණොත් මෙයාගේ ඇස් පෙනීම සුව කරගන්න පුළුවන් බව අර ශාපය කරපු රජතුමා පැවසුවා. හැබැයි මේ ශාපේ එක කොටසක් තමයි එයාට ඇස් පේන්නේ නැහනේ. එතකොට අර හිරු දෙවියා කොහොමද හොයාගෙන යන්නේ කියන ප්‍රශ්නේ එනවනේ. පේන්නේ නැහැ. දැන් පේනවනේ ශාපේ හැටි. ඒ කියන්නේ මේ කෙනෙක් හොයාගෙන යන්න ඕනේ. නමුත් හොයාගෙන යන්න බෑ ඇස් පේන්නේ නැති නිසා. මේ ඔරායන් ටිකක් බුද්ධිමත් කෙනෙක්. එයා හොයාගත්තා තව කෙනෙක්ව. එයාට කියනවා සිඩේලියන්. සිඩේලියන් කියලා කියන්නේ එයා හරි කියුරියස් කෙනෙක්. හරිම මේ දේවල් ගැන හොයන්න. එයා ඔරායන්ට වගේ හීලියස්ට මේ ඔරායන් වගේ සිඩේලියන්ට හීලියස් බලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එයාගෙන් ගන්න වාසියක් නැහැ. නමුත් සිඩේලියන් හරි කියුරියස්. එයා දේවල් හොයන කෙනෙක්. ඔරායන් මොකද කරගත්තේ? මේ සිඩේලියන් එයාගේ කර මත තියාගත්තා. එයාගේ ෂෝල්ඩර් එක මත තියාගත්තා. එතකොට සිඩේලියන්ට කවදාවත් බලන්න නොහැකි වුණු තරම් දුරක් පේන්න ගත්තා. සිඩේලියන් මාර්ගයේ පෙන්වුවා ඔරායන්ට හිරු දෙවියා ළඟට යන්න. හීලියොස් ළඟට යන්න. එක දවසක් උදේම මේ හීලියස්කින් ලැබෙන මුල්ම ආලෝකයේ දිහා බලලා ඔරායන් යාගේ අසනීපේ සනීප කරගත්තා විතරක් නෙමෙයි. සිඩේලියන් යාගේ ජීවිතේ බලාපොරොත්තුව වෙච්ච මේ හිරු දෙවියා ඇස් දෙකෙන් බලා ගැනීමේ අවශ්‍යතාවය ඉෂ්ට කරගත්තා. මේක මේ ග්‍රීක මිත්‍යා කතාවක් තමයි. හැබැයි මගේ සහෝදරයනි මේක තුල හරිය ලස්සන සංකල්පයක් ගැඹුරලා තියෙනවා. අපේ ලෝකේ මේ දැනුම කියලා කියන්නේ එක මතයක ගොඩ නැගුණු ව්‍යුහයක්. අපේ මුතුන් මිත්තෝ අපිට කලින් හිටපු ශ්‍රේෂ්ඨයෝ මේ ලෝකේ ගැන අලුත් විදිහට බලන්න උත්සාහ කරපු ශ්‍රේෂ්ඨයෝ ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයෙන් ඒගොල්ලෝ ලෝකය දිහා දැක්කා. ඒක ලියලා තැබුවා. ඒ දැනුම ප්‍රකාශයට පත් කරා. අපි අද සිඩේලියන්ලා වගේ අර ශ්‍රේෂ්ඨයන්ගේ ෂෝල්ඩර් එක මත ඉඳගෙන ඉස්සරහා බලනවා. අපි ජීවිතේ මොකද්ද හොයන්නේ කියලා අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට. නමුත් මොකක් හරි දෙයක් අපි හොයනවා. අපි ඒ ශ්‍රේෂ්ඨයන්ගේ ෂෝල්ඩර් එක මත දැඟලා තමයි ඒ ශ්‍රේෂ්ඨයන්ට සාධාරණ ඉෂ්ට කිරීම පිණිස සහ අපේ ජීවිතේ යම්කිසි අරමුණක් වේද ඒ ලබා ගැනීම පිණිස අපි ඉදිරියට ගමන් කරනවා. ඔරායන් සහ සිඩේලියන් කතාව හරි ලස්සනයි. ඒ ලස්සන වෙන්නේ ඒකේ ගොඩාක් ලස්සන වෙන්නේ අර සංකල්පයත් එක්ක. මේ විදුසර පත්‍රය කියන්නේ මම සෞර්දීනි. හරියට එක ඔරායන් කෙනෙක් වගේ. ඒ කියන්නේ නිකන් ඔරායන්ගේ නිකන් ප්‍රකාශකෙක් වගේ. ඒ කියන්නේ ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ දර්ශනය ඕගලන්ට ගෙනල්ලා දෙනවා. ඒ උඩ පඩි පෙළක් තියලා අපිට නොපෙනෙන මානයක් බලන්න අපිට ඉස්සරහට යන්න. මේ විද්‍යාවේ ස්වභාවය ඒක තමයි. ඔරායන් සහ සිඩේලියන් කතාවේ අපි කියන standing on the shoulders of giants අපිට බලන්න නොහැකි මානයක් විද්‍යාවෙන් අපිට අරගෙන දෙනවා. මේ අපිට කලින් හිටපු ශ්‍රේෂ්ඨයන්ගේ දැනුම පදනම් කරගෙන. ඉතින් අද මාතෘකාව පටන් ගන්න මට වෙන ලස්සන විදියක් නෑ අතටම මේ ඔරායන් සහ සිඩේලියන් කතාව කියනවා ඇරෙන්න. මොකද විද්‍යාව කියන්නේ මේක තමයි. එකිනෙකා මත ගොඩනැගෙන දැනුම් පද්ධතියක් අපේ ලෝකයේ අවකාශය අපි බලන ක්‍රමය අලුත් කරන අලුත් පරිමාණයකට ගෙනියන. හරි. ඉතින් ඒ අයටත් අපි ගෞරවය තියමින් අද මම මගේ මාතෘකාව පටන් ගන්නවා.
මේ ලෝකයේ ස්වභාවය විස්තර කරගන්න අපිට ලස්සන පරීක්ෂණයක් කරන්න පුළුවන් මගේ සෞර්ධී. ඒකට අපි කියනවා කවච දෙකේ පරීක්ෂණ. අපිට මේ ලෝකයේ තියෙන විවිධ දේවල් අපිට පුළුවන් මේ කවච දෙකක් කවච කියලා කියන්නේ මේ නිකන් කවචයක් කියලා කියන්නේ මේ සීමාවක් වගේ. මේ සීමාව අතුලට දාලා පරීක්ෂා කරන්න. අපි ලෝකේ විවිධ දේවල් තියෙනවා. අජීවී දේවල් තියෙනවා, ජීවී දේවල් තියෙනවා. ජීවී ගත්තාම ගස් තියෙනවා, සත්තු තියෙනවා. සත්තුන්ගේ එක කොටසක් තමයි අපි කියන්නේ මේ මිනිසා කියලා. හරි? දැන් මේ විවිධ මේ ලෝකයේ තියෙන විවිධ දේවල්, විශ්වයේ තියෙන විවිධ දේවල් මොනවද ගවේෂණය කරන්නේ? ඒගොල්ලෝ ජීවිතය ඇතුළේ සොයන්න කියන්නේ ඒක හොඳට තේරුම් ගන්න. තියෙන ලස්සන පරීක්ෂණයකට අපි කියනවා කවච දෙකේ පරීක්ෂණ. මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ කවච දෙකක් ඇතුළත මේ විශ්වයේ තියෙන ඕනෙම දෙයක් දාලා අපිට පුළුවන් බලන්න ඒගොල්ලෝ මේ විශ්වයේ තමුන්ගේ පොටෙන්ෂල් එක ඒගොල්ලෝ ඒ විශ්වය තුළ වෙනස් කරන තරම ඒ කියන්නේ විශ්වයෙන් ඒගොල්ලෝ ලබා ගන්න උකහා ගන්න සාරය කොච්චරද කියලා. අපි මුලින්ම සරල දෙයක් තියෙනවා. අපි ගල් ගෙඩියක් තියෙනවා. මේ ගල් ගෙඩියක් අරගෙන අපි මේ ගන්න ගල් ගෙඩිය කියලා කියන්නේ බොහොම අජීවී වස්තුවක්. ඒක වෙනස් වීමක් වෙන්නේ නැහැ. වෙනවා නම් වෙන්නේ ඒක කැඩිලා බිඳිලා අර විනාශ වෙලා අනිත්‍යතාවයට පත් වෙන එක තමයි වෙන්නේ. මේ ගල් ගෙඩියක් කියන එකක් අරගෙන ගල් ගෙඩිය කියන අජීවී ද්‍රව්‍යයක් කියලා හිතන්න අපි මේක අරගෙන මේ කවචෙන් තියෙනවා. දැන් හිතන්න මේක හරියට නිකන් කෙනෙක්ගේ මේ මොකක් හරි පද්ධතියක පොටෙන්ෂල් එක. පොටෙන්ෂල් එකක් ගන්න. පොටෙන්ෂල් එක කියන්නේ විභවයක්. පුද්ගලයෙක්ට මේ විශ්වයෙන් උකහාගත හැකි සාරය පිළිබඳ මේ නියමයක් මේ මිනුමක් කියලා හිතන්න. අපි දන්නවා පොටෙන්ෂල් එක තියෙනවා ප්ලස් පැත්තට තියෙනවා නෙගටිව් පැත්තට තියෙනවා. මිනිස්සුන්ට ඒ වගේ පොටෙන්ෂල් එක හොඳ පොටෙන්ෂල් එකට යන්නත් පුළුවන්. ඉන්න තැනට වඩා පල්ලෙහාට වෙන්නත් පුළුවන්. ගල් ගෙඩියකට සෞර්දීනේ ඉන්න පුළුවන් එකම තැන. ගල් ගෙඩියට තමුන් විසින් ඉන්න පුළුවන් එකම තැන. අජීවී ද්‍රව්‍යයක් එයා මේ විශ්වය තුළ තිබ්බාම එයාගේ වෙනස් වීමක් නැහැ. එයා ඉන්නේ මේ යම්කිසි කවචයක් දෙනවා නම් එයා ඒ කවචය මතමයි ඉන්නේ. තේරුණා නේද? එයාගේ ප්‍රමාණයේ විශාලත්වයක් එයා විශ්වයට අලුතෙන් ඇඩ් කරන දෙයක් මොකුත් නැහැ. හරි අජීවී ද්‍රව්‍ය. අපිට මේ වගේම අපිට තව කෙනෙක්ව බලන්න පුළුවන් ගහක්. ඔන්න අපි ජීවී පද්ධතියකට ගහක් අපි ඔන්න අපි පුංචි බීජයකින් අපි පළ කරමු. පුංචි බීජයක් පුංචි පැලයක් බවට පත් වෙනවා. පැලේ පොඩ ලොකු වෙනවා. නේ? ලොකු වෙලා ටික කාලයක් යනකොට පළදරන වෘක්ෂයක් බවට පත් වෙනවා. හරිද? එයා පරිසරයට ඔක්සිජන් ලබා දෙනවා. පරිසරයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා. තව විවිධ බැක්ටීරියා පද්ධති වලට ලැබෙන්න සලස්වනවා. මේ ආහාර පරිසරයට අරගෙන දෙනවා. මේ අර පටන් ගත්ත තැනේ ඉඳලා සෞර්දීනි පොඩ්ඩක් උඩට ගියානේ. පොඩ්ඩක් උඩට ගියා. හැබැයි ගහකට පොන්චි ලිමිටේෂන් තියලා තියෙනවා. ගහකට කතා කරන්න බෑ. දුවන්න බෑ. ඇවිදින්න බෑ. ඔය වගේ ලිමිටේෂන් ටිකක් තියෙනවා. අපි සතෙක්ව දාලා බලමු. සතා මොකද වෙන්නේ? දැන් ඔන්න සතා ඉන්නවා. ඔන්න අපි පුංචි ඔන්න සිංහපැටි. සිංහපැටියා මොකද වෙන්නේ? එන්න එයා ග්‍රෝ වෙනවා. ලොකු සිංහෙක් බවට පත් වෙනවා. මට සිංහෙක් හඳින්නම් කියන්න එපා. ඔන්න සිංහයා ඇඳා. මෙයාට පොඩ්ඩක් පුළුවන් තව ටිකක් මෙයාට පුළුවන් කණ්ඩායමක් එකතු කරගන්න. තේරුණා නේද? මෙයා දැන් තනි සිංහයාට කරන්න බැරි දේවල් සිංහ රැළකට කරන්න පුළුවන් නේ. තනි සිංහයාට අලියෙක් බිම දාන්න බෑ. නමුත් සිංහ රැළකට පුළුවන් අලියෙක් බිම දාන්න. මොකක්ද උනේ? මේ විශ්වයේ මේ සාරය එයා මොකද කරේ? පොටෙන්ෂල් එක විභවය පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරගත්ත සතෙක්. දැන් ශාකයකට ඒක කරන්න බෑ. එතකොට සිංහයා මොකද කරන්නේ? තමුන්ගේ පැටයන්ට හන්ට් කරන හැටි කියලා දෙනවා. එතකොට මේ පොටෙන්ෂල් එක වෙන කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරනවා. පේනව නේද? මෙහෙම කරලා ඔන්න ජීවියෙක්ට අපිට පුළුවන් ওই විදිහට පොටෙන්ෂල් කාර්ය දක්වන්න. නමුත් සිංහයට කවදාවත් බෑ යාළුවනි පියාඹන්න. බෑ. සිංහෙක්ට බෑ කිමි දෙන්න. පොඩ්ඩක් අර ඔළුව දාලා එන්න පුළුවන්. එච්චරයි. හැබැයි ඔයගලන්ට පේනවද? මෙන්න මේ පද්ධති තුනම ගත්තොත් විශ්වය විසින් ඕගලන්ට සීමා දෙකක් ඇඳලා දෙනවා. මේක 0.1 කියලා.
මෙන්න මේ සීමා දෙක අතර තමයි මේ දෙන්න දෝලණය වෙවි. සිංහෙක්ට බෑ පියාඹන්න. එයාට ඒ සීමා මත එයා මේක කරන්න ඕනේ. හැබැයි මෙන්න වෙනස් වෙන තැන. අපි දානවා මේකට මිනිස්සෙක්. මිනිස්සෙක් ආපු ගමන් මේ සීමාව කවච දෙක එක කවචයක් බවට පත් වෙනවා. මිනිස්සෙක් කියන කෙනාට ලිමිට් එකක් නෑ සවුද. එයාට ඕනේ දෙයක් කරන්න පුළුවන්. එයාට ඕනේ පියාඹන්න නම් එයාට පියාඹන්න පුළුවන්. එයාට ඕනේ කිමි දෙන්න නම් එයාට කිමි දෙන්න පුළුවන්. එයාට ඕනේ මරියානා ආගාදයට යන්න නම් එයාට ඒක කරන්න පුළුවන්. එයාට යන්න ඕනේ අඟහරු ග්‍රහයට නම් එයාට ඒක යන්න පුළුවන්. එයාට ඕනේ මේ මිනිස්සුන්ගේ ජීවිතේ සමෘද්ධිමත් කිරීමේ කටයුතු සඳහා යාගේ ජීවිතේ කැප කරන්න නම් ඒක කරන්න පුළුවන්. එයාට ඕනේ යම්කිසි જાතියක් විනාශ කරලා තමන්ගේ ජාතිය මේව කරන්න නම් එයාට ඒක කරන්නත් පුළුවන්. ඔයගලන්ට පෙවුනද මේ තුන් දෙනාටම මේ විශ්වයේ තුල ගමන් කරන්න පුළුවන් පොටෙන්ෂල් එක තිබුණ එක දිශාවකට විතරයි පොසිටිව්. හැබැයි මේ හැකියාවත් එක්ක මිනිස්සයාට ආපු ශාපය තමයි එයාට පුළුවන් එයාගේ පොටෙන්ෂල් එක නෙගටිව් විදියට එක්ස්ප්ලෝර් කරන්න. සිංහෙක් ආවෙක්ක මරාගෙන කන්න පුළුවන්. ඒක දරුණුයි. නමුත් ඒක රුදුරු නෑ. තේරෙන්නේ? සිංහයා ආව මරාගෙන කන දරුණු දෙයක්. නමුත් රුදුරු නෑ. ක්‍රූර නෑ. නමුත් මිනිස්සෙට පුළුවන් සතෙක්ව ක්‍රූර විදියට ඝාතනය කරන්න. අවශ්‍යතාවයට නෙවෙයි. ක්‍රූර විදිය. අර මතකනේ අර ඊග මේ රාජාලියෙක්ව මේ කර ක්‍රූරයි. මිනිස්සෙට පුළුවන් හොඳ විතරක් නෙමෙයි. දැන් හොඳ සත්තු ඉන්නවා. දැන් බල්ලෙක් ඇවිල්ලා සතෙක්ට ස්වාමීට උදව් කරා අපි කියන හොඳ බල්ලා. හොඳ බලලා. නමුත් බල්ලෙක්ට ශ්‍රේෂ්ඨ වෙන්න බෑ. මිනිහෙක්ට පුළුවන් ශ්‍රේෂ්ඨ. ග්‍රේට් වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සෙට පුළුවන් ඊවිල් වෙන්න. තේරුණානේ? මේ දෙපැත්තටම එතකොට ස්වභාව ධර්මය හැමෝටම ඉරි දෙකක් ගහනකොට මිනිස්යාට ගැහුවේ තනීරයි. තනීරයි. මෙන්න මේක තමයි මේ මිනිසාගේ තියෙන විශේෂත්වය කියලා කියන්නේ. පැහැදිලිද? මේකට අපි කියනවා කවච දෙකේ පරීක්ෂණය කියලා. ඕන කෙනෙක්ව දාලා බලන්න මේ ඇතුළේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මිනිසාගේ තියෙන හැකියාව තමයි. දැන් මේ තියෙන්නේ අපි කියන ඇබ්ස්ට්‍රැක්ට් පේන්ටිං එක. මම මේක ඔයගලන්ට පෙන්නනවා. මේකේ මොකද්ද මේ තියෙන්නේ කියලා අහනවා. වෙන මේ ලෝකේ මොන සතෙක්ට වුණත් කම්පියුටර් එකට වුණත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කම්පියුටර් එකට වුණත් මේක පෙන්වන්න ඒගොල්ලන්ට මොකුත් කියන්න බෑ. මේකේ ඔයගලන්ට පේනවා ඔයගලන්ට විවිධ විවිධ සංකල්ප පේනවා. මේක ඇබ්ස්ට්‍රැක්ට්. මේක කෙලින් යමක් නෑ. නමුත් කෙලින් යමක් ප්‍රකාශ කරන්නේ නෑ. යමුත් මේ පින්තූර දිහා දැක්කහම ඕගොල්ලන්ට මේ පුංචි මේ මෙතන මේ තියෙන ඉරි කෑල්ල මේ පුංචි ඉරි කෑල්ල මේ ෂේප් එක මේ මෙතන තියෙන වර්ණ ඒව වලින් ඔයාලට අදහසක් අරගෙන එන්න පුළුවන්. මේක කරන්න පුළුවන් මිනිස්සයාට විතරයි. අපිට පුළුවන් මිනිස්සයන්ට විතරයි පුළුවන් යම්කිසි ඇබ්ස්ට්‍රැක්ට් අදහසක් එකිනෙකට සම්බන්ධ නොවු එකිනෙකට විසිරුණු සංකල්ප ගොඩකින් මේ රීසනින් මත පදනම් කරගෙන ඒ කියන්නේ ලොජික් ඒ කියන්නේ රීසනින් කියලා කියන්නේ මේ යම්කිසි ක්‍රමවේදයක් මත ඒ කියන්නේ සත්‍ය අපි කියන්නේ රීසනින් කියලා කියන්නේ මේ යම්කිසි විග්‍රහයක් මත පදනම් කරගෙන තීරුම් ගැනීමෙන් ස්වාධීන තීරුම් ගැනීම තුලින් එන මේ මතවාදයක් මේ විසිරුණු අදහස් ටිකකින් මේ බලන්නේ මම හොඳට පේනවා මේ පින්තූරේ විසිරිච්ච දේවල් ටික විසිරුණු පෑන් ඉරවක් විසිරිච්ච මේ ඉරි කෑලි වර්ණ ටික නමුත් අදහසක් ගේන්න පුළුවන් අපිට පුළුවන් අර ඇබ්ස්ට්‍රැක්ට් එකකින් ඇබ්ස්ට්‍රැක්ට් යම් කිසි දෙයකින් අපිට පුළුවන් අදහසක් අරගෙන එන්න මේකට අපි කියනවා ඉන්ටෙලෙක්ට් කියලා. ඒතර මනුස්සයාට විතරයි ඉන්ටෙලෙක්ට් කියන එක තියෙන්නේ. ඉන්ටෙලෙක්ට් කියලා කියන්නේ බුද්ධිය කියන ලූස්ලි ට්‍රාන්ස්ලේට් වෙනවා බුද්ධිය මේ ගත්තාම ඉන්ටෙලෙක්ට් කියන එක. දැන් අපි කතා කරන්නේ විද්‍යාත්මක ක්‍රමයෙන් ලෝකය දකින්න හැටි. එතකොට මේ
මේ ඉන්ටලෙක්ට් භාවිතා කරලා මේ ලෝකේ ඔයාට කිසි දෙයක් කියලා දෙන්නේ නැහැනේ. ඔයා පාරේ යනකොට අහස මේ වලාකුළු සුදු පාට ඇයි කියලා කවුරුත් ඔයාලට කියලා දෙන්නේ නැහැ. ලූ සදහසක් තිගන්නේ සුදු පාට විසිරිච්ච ගිය වලාකුළක් විතරයි ඔයා දකින්නේ. ඇබ්ස්ට්‍රැක්ට් මැටර් එකක්. වලාකුළක් කියලා කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් මැටර් එකක්. ඒ ඇබ්ස්ට්‍රැක්ට් මැටර් එකකින් ඔයාට පුළුවන් රීසන් මත පදනම් කරගෙන විවිධ මේක ජලවාෂ්ප වෙන්න පුළුවන් මොකක්ද කියන එක කියන මත පදනම් කරගෙන අදහස් අරගෙන එන්න පුළුවන්. ඒකට අපි කියනවා ඉන්ටෙලෙක්ට් කියලා. ඒක මිනිස්යාට විතරයි තියෙන්නේ. අතිශය වැදගත්. ඇයි මේ ඉන්ටෙලෙක්ට් කියන එක අපිට අවශ්‍ය වෙන්නේ? ප්‍රධාන කාරණා තුනකට දෙකක්ම රූප වලින් වෙන්නලා තියෙනවා. මේ ඉන්නේ මිනිස්සෙක් කියලා හිතන්න. මිනිස්සේ එයා ජීවත් වෙනවා. ඔන්න දැන් එයා ඉපදෙනවා. එයා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න යනවා. ගිහිල්ලා ඊට පස්සේ මොකක් හරි තක් කරගෙන පුංචි දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් මුළු ජීවිත කාලෙම ඒක කරලා මිය යනවා. එතකොට එයා ඒ ටික විතරක් නම් කරන්නේ සහෘදේනේ. එයා තමුන් විසින්ම ඇඳග විශ්වය විසින් ඇඳලා දීලා නැහැ. තමුන් විසින්ම ඇඳගත්තු මේ ඉරි දෙකක් මත තමයි දෝලණය වෙලා තියෙන්නේ. කෙනෙක් නිකන් ජීවත් වෙලා වැරලා යනවා. ඉපදුනා වගේ අපි ඉපදුනාට ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉපදුනාට ජීවත් වෙන කෙනා කවච දෙකකින් මත එයයි සතර නරකම විදියට කිව්වොත් එයයි සතකේ අතර වෙනසක් නැහැ සහෘදී. එයයි සතකේ අතර වෙනසක් නැහැ. එයා මිනිස්සෙක් පොඩ්ඩක් මෙහෙමයි. නමුත් සයිද්ධාන්තික ෆිලොසොෆිකල් වශයෙන් එයයි සතකේ අතර වෙනසක් නැහැ. නමුත් මේ සමනලයා වගේ එයා මොකද කරන්නේ? කෙනෙක් මේ ඉන්ටෙලෙක්ට් එක භාවිතා කරොත් තමුන්ගේ විචික්ෂණ ස්වභාවය මම හිතන්නේ ඒක තමයි එන වචනේ විචික්ෂණ භාවිතා කරොත් එයා මොකද කරන්නේ? එයා මේ විශ්වයේ එයාට ළඟා කර හැකි නව මානයක් හොයනවා. නව මානයක් හොයනවා. මේ තින්නේ හොයන අය මෙතින් රූප මේ තින් රූප විවිධ මාන හොයන අය. අන්න ඒක අතිශය වැදගත්. එහෙනම් එලෙසේ නව මානයකට අපේ ජීවිතය සලසා දෙන එක ක්‍රමයක් තමයි විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ. පළවෙනි රීසන් එක. يعني නිකන් ඉපදිලා මැරිලා යනවට වඩා අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කර හැකි ක්‍රමයක් අපේ විද්‍යාත්මක ක්‍රමය තුලින් අඳුරා ගන්න. ඒක පළවෙනි රීසන් එක. දෙවෙනි එකට එන්න. මේ ලෝකේ අපි ඉන්නේ සමාජයකනේ. මේ සමාජය තුළ විවිධ ආකාරයේ මිනිස්සු ඉන්නවා. ඒක ඉන්න බෞද්ධ කොටසකට ඕනේ ඔයා ගාව තියෙන අංශ දෙයක් ඒගොල්ලෝ ගාවට ගන්න. මොකද ඒගොල්ලන්ගේ ජීවිතේ සාරවත් කරගන්න පුළුවන් ඒකෙන්. කෙනෙක් කියනවා මේ බලන්න මයි ගාව තියෙනවා මේ ස්පටික බෝලයක් ක්‍රිස්ටල් බෝල් එක. මේක හොඳට බලන්න මම මේක මන්ත්‍රයක් කියලා මේම රවුම් කරලා මේම දෙනකොට මේකෙන් අනාගතේ වෙනවා කියලා කියනවා. මේක විවිධ වර්ෂන්ස් තියෙනවා. මම මේකට කියන්නේ මේ ක්‍රිස්ටල් බෝල් එකක් පෙන්නනවා කියන. ඒකේ විවිධ වර්ෂන් තියෙනවා. කෙනෙක් කියනවා මේ තියෙන්නේ මෙන්න තියෙන පැණිය මේක බොන්න කොවිඩ් සනීප බය වෙන්න එපා මේක තමයි පැණි. ඒක එක වර්ෂන්. තව වර්ෂන් එකක් කියන මේ බාණ්ඩ මේක පළඳින්න මේ තියෙන්නේ මේ හක් බෙල්ලා මේක ගෙනල්ලා තියාගන්න ඔයා කිසිම බයක් වෙන්න එපා. ආයේ ඔයගොල්ලන්ගේ මේ නිවස සමෘද්ධියෙන් පිරලා යනවා. හරි. ඒක වර්ෂන් එක. හරි. ඔය වගේ තයිදි වර්ෂන් ඊට පස්සේ කියන මේ අපේ මේක අපේ මේ සමාජ කොට්ටාසේ නැගවීම පිණිස අපි මෙලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා මට ඕගොල්ලන්ගේ උදව්ව අවශ්‍යයි. ඒක එක වර්ෂන් එක. මේ ක්‍රිස්ටල් බෝල් පෙන්න මේ කියන මේ අර ස්නේක් ඔයිල් වෙලෙන්ද අපි දැකලා දෙනවානේ. මෙන්න තෙලක් තියෙනවා මේක ඕනෙම සර්පෙක් ගැවුවොත් මේක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට මේක හොඳ ඔය ඒ කට්ටිය ඉන්නවා මේ ලෝකෙ විවිධ වර්ෂන් වලින්. මේක කියන්නේ ඒ කියන්නේ අර මේ ස්නේක් ඔයිල් වෙලෙන්දා වගේ ඉන්නවා. වෛද්‍යවරයා වගේ ඉන්නවා. විද්‍යාඥයා වගේ ඉන්නවා. දේශපාලඥයා වගේ ඉන්නවා. විවිධ තරාතිරම් වල ඉන්න අය ඉන්නවා. විවිධ ස්වරූප වලින් ඉන්නවා. මේ ක්‍රිස්ටල් බෝල් පෙන්නන කෙනාගෙන් පරිස්සම් වීම සඳහා මේ විද්‍යාත්මක ක්‍රමය වැදගත්. තුන්වෙනි කාරණා
මම මේ මුලින් කියලා ඉන්නේ ඇයි මේ විද්‍යාත්මක ක්‍රමය කියන්නේ මොකක්ද කියන එකට කලින් මේ කියලා ඉන්නේ මේක තේරුම් ගන්න මොකද වැදගත්. ඊළඟට වැදගත් වෙනවා මේ විද්‍යාත්මක ක්‍රමය කියන එක. මේ බලන්න උදේට තේ කෝප්පයක් අරගෙන එළියට බහින්නකො මේ උදේ හිමිදිරි උදේ වැස්ස නැති වෙලාවක එළියට බහැලා උණුසුම් තේ කෝප්පයක රස විඳගෙන ඔයා ඉස්සරහා බලනකොට ඉර නැගීගෙන එනවා. මා ගස්වල කොළ මේ වැරෙනවා මල් පිපිලා තියෙනවා උදේ සුන්දර මේ හුලං වලින් නැවුම් වාතයෙන් අපේ හිත පිනී යනවා විනා යනවා. මේ මෙහෙම රස විඳින ගමන් ඒ දිහා බලනකොට ඒ වෙන සංසිද්ධිය වලට තේරෙනවා නම් ඔයා මේ ලෝකයේ දිහාට ටිකක් ගැඹුරෙන් බලනව නේද? ඒක හරි ලස්සනයි යන්නේ. හරි ලස්සනයි. නිකන් හරි ලොකු සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. ඒක ලබා දෙන්න විද්‍යාත්මක ක්‍රමය තුන. ඉතින් මේ කාරණා තුන අතිශය වැදගත්. මේක හැම පැත්තෙම ගත්තාම විශේෂයෙන්ම තමුන්ගේ පොටෙන්ෂල් එක රීච් කිරීම සඳහා හේතු වෙන ප්‍රධාන කාරණාවක් විදිහට මේ ක්‍රමවේදය මේ දැන් අපි අර කිව්වා ට්‍රූ පොටෙන්ෂල් එක ළඟා දීම සහ අර ෂෝල්ඩර්ස් ජයන්ට් ලගේ ෂෝල්ඩර් එක මත නැගී සිටීම කියලා අපි කතා කරන්නේ. මේ ක්‍රියාවලිය කරන්නේ අපි දැන් මේ අර විශ්වයේ සීමාවන් බිඳගෙන යන්නේ අපිට. ඒ හැකියාව ලැබෙන්නේ අර ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් එකිනෙකට සම්බන්ධ කිරීමේ හැකියාව මත කියලා මම කිව්වනේ. මේකට කියනවා අපි මේ සංකල්පයට කියනවා දැනුම ගවේෂණය කියලා. ඒ කියන්නේ පුංචි ඔන්න ඔයගොල්ලෝ මම හොඳටම දන්න මේක කරලා තියෙනවා කියලා. පුංචි දියපාරක් ළඟ ඔයගොල්ලෝ ඉඳගෙන මේ වගේ අතකින් ටොක් ටක් මේ පොඩ්ඩක් අර ජල තලයේ ස්පර්ශ කරලා ගන්නකොට ඔයගොල්ලෝ මොකක්ද බැලුවේ? එහෙම බලනකොට අර ඒ ඇඟිලි තුඩු වලින් අර ජලයේ ස්පර්ශ වෙනකොට මොකක්ද උනේ? මොකක්ද වෙන්නේ? සංසිද්ධියනේ ඔයගොල්ලෝ බැලුවේ. ඒ මොකක්ද ඔයගොල්ලෝ කරේ? ඒ ඔයගොල්ලන්ගේ අර කියුරියසිටි එකට දැනුම ගවේෂණය කිරීමේ ක්‍රමවේදය. ඔය බැලුවා මොකද්ද වෙන්නේ කියලා. අපි කියුරියස් මිනිස්සු කියන්නේ. ගහක් යනකොට ගහක් ළඟ යනකොට අමුතු රතු පාට මේ ෆංගස් එකක් වැදිලා තියෙනවා. බලනවා මොකද්ද කියලා. මේ පොඩ්ඩක් බලලා මේක කළා නහයට අල්ලලා බලනවා මේකේ මොනවයි සුවඳක් තියෙන්නේ. ඒක කරන්න එපා. බට් ඒක කරනවා අපි. මිනිස්සුන් ඇහුවාම අලුත් වැක්සින් එකක් තියෙනවා මේක කොරෝනා වලට ගෙනල්ලා මොකද්ද කියලා අහනවනේ. මේක මේ විශ්වය භෞතිකයේ පොඩ්ඩක් භෞතික විතරක් නෙමෙයි. මේ විශ්වයේ තියෙන ඇබ්ස්ට්‍රැක්ට් සංකල්ප වල ටච් කරලා බලනවා. මේක අතින්ම විතරක් නෙමෙයි. අපි හැමෝම කරන දෙයක්. අතින් විතරක් නෙමෙයි මේක කරන්නේ මේක අපේ මනසිනුත් අපි කරනවා. මෙන්න ටච් කරලා බලනවා. මොකද්ද වෙන්නේ කියලා. මේක තමයි මේ දැනුම් ගවේෂණය කියන එකේ පළවෙනි අදිය. හැබැයි මේ දැනුම ගවේෂණය තුළින් අපි කරන දෙයක් තමයි අපි යම් කිසි අදහසකට එනවා. වතුර මෙහෙම අල්ලනකොට මේක රිපල්ස් යනවා. 아무තු දෙයක් ඔයා දැක්කා. අදහසක් ආවා. මේ ලෝකය ගැන විශ්වය ගැන යම් කිසි අදහසක් ඔයාට ආවා. මේකේ ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන. සිංහයට ඔක එන්නේ නැහැ. මෙන්න මේක නිකන් ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් එකක්. මේ කීපයක එකතුව මේ විශ්වයේ භෞතික මේ ධර්ම කීපයක එකතු වෙලා එන සංකල්පයක්. මේ විදිහට ආවා. එහෙම කරලා අපි මොකද කියන්නේ? අපි මේ දැනුම කියලා දෙයක් අපි ගොඩනගා ගන්න හදනවා. කෙනෙක් ඇපල් ගෙඩියක් අරගෙන ඇපල් ගෙඩියක් අතට අරගෙන කියනවා මේක තමයි ඇපල් ගෙඩිය. මේ තියෙන ඇපල් ගෙඩිය. This is an apple. කියලා අපි කියනවා. තේරුණාද? එතකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් මේ බලන්න. මෙන්න මේ වගේ ප්‍රකාශ මෙන්න මේ වගේ ප්‍රකාශයක් අපි ඉදිරිපත් කරනවා. මම මේ කියන්නේ මේ දැනුම සොයාගෙන මිනිස්සු දැනුම කියන එක ඉදිරිපත් කරන හැටි. ඔන්න දැන් කෙනෙක් කියනවා මේක තමයි ඇපල් ගෙඩිය. මෙන්න ඇපල් ගෙඩිය. This is an apple කියලා කෙනෙක් ප්‍රකාශ කරනවා. හැබැයි අපි හොඳට තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි. මේ අපේ ප්‍රස්තුතිය අද අපි කතා කරන්නේ දැනුම විද්‍යාත්මක ක්‍රමයෙන් තමයි දැනුම ගවේෂණය විද්‍යාත්මක ක්‍රමය ගැනයි අපි අද කතා කරන්නේ. අපි විශේෂයෙන්ම කතා කරන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ විද්‍යාත්මක ක්‍රමයෙන් ලෝකේ දකින හැටි. හරි? එතකොට මේ
විද්‍යාත්මක ක්‍රමයෙන් නම් මේක දකින්න උත්සාහ කරන්න ඕනේ කෙනෙක් මොකද කරන්නේ අර විදියට අර විශ්වයේ කියන සංසිද්ධිය අතපත ගාලා බලලා කියනවා යම්කිසි ප්‍රකාශනයක්. හැබැයි සෞර්දීනේ විද්‍යාව ගැන ඉගෙන ගන්න සියලුම දෙනා දැනගත යුතු කාරණා දෙකක් තියෙනවා. මෙලෙස ප්‍රකාශනයක් තුල ප්‍රධාන වශයෙන් ගැබ් වෙලා තියෙන මූලික වශයෙන් අපි තේරුම් බේරුම් කරගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනියටම මිනිස්සු දේවල් කියනවා. මේ දැනුම කියන එකේ කොටස මිනිස්සු දේවල් කියන ප්‍රස්තුතයක් විදියට a proposition. ඒ කියන්නේ යමක් ඒගොල්ලෝ this is an apple කියලා මේක ඇපල් ගෙඩියක් කියලා ප්‍රකාශනයක් විදියට. ඒ කියන්නේ නිකන් අදහසක් ඉදිරිපත් කිරීම පිණිස අන් අයගේ සලකා බැලීම සඳහා අදහසක් වශයෙන් මිනිස්සු දේවල් ප්‍රකාශ කරනවා. දැනුම ප්‍රකාශ කරනවා. මතක තියාගන්න. ඒක පළවෙනි ප්‍රකාශනය. දැනුමේ පළවෙනි ප්‍රකාශනය තමයි ප්‍රස්තුතයක් ලෙස ප්‍රකාශනය කියන්නේ proposition. යමක් වෙන අයගේ උරගා බැලීම සඳහා අන්න වචන. උරගා බැලීම සඳහා අදහසක් ප්‍රකාශනය කිරීම ප්‍රස්තුතය කියලා කියනවා. තව විදිහකට දැනුම ප්‍රකාශනය කරන විදියක් තියෙනවා. ඒකට අපි කියන ප්‍රභාෂණය assertion. assertion කියලා කියන්නේ එයා ඒක කියන්නේ යම්කිසි truth value එකක්. එයා කියන්නේ මේක සත්‍ය භාවයකින් තුර සත්‍ය භාවයකින්. ඒ කියන්නේ එයා කියනකොට this is an apple කියලා දෙන්නේ මොන මිනිස්සෙට කියන මෙන්න apple ගෙඩියක් කියලා දෙනවා. එකම දේ බලන්න මේ කොච්චර ලස්සනද මේ සංකල්පය. මෙන්න apple ගෙඩියක් කියලා කෙනෙක් කියනකොට එයා ඒක ප්‍රස්තුතියක් වශයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒක ප්‍රභාෂණයක් වශයෙන් assertion assert කියලා කියන්නේ නිශ්චිතයි කියන අදහස. assertion එකක් එක ඉදිරිපත් කරනවා කියලා කියන්නේ එයා නිශ්චිත වශයෙන් ඉදිරිපත් කිරීම කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි කෙනෙක් assertion එකක් කරන්නේ එයාට සාපේක්ෂව. එතකොට assertion එකක් අනිවාර්යයෙන්ම එක්ක true වෙන්න පුළුවන් false වෙන්න පුළුවන්. true වෙන්නත් පුළුවන් false වෙන්න පුළුවන්. කෙනෙක් මේක හරියට නැවිගේට් කරගන්න ඕනේ මේ විද්‍යාත්මක ක්‍රමය ගැන තේරුම් ගන්න ඒකයි මම කියන්නේ. කෙනෙක් හිතන්න එයා හිතනවා එයා ප්‍රභාෂණයක් විදියට ඔන්න ඇපල් ගෙඩියක් ඉදිරිපත් කරා කියලා හිතන්නකෝ. එයා හිතන විදියට. එයා එහෙම ඉදිරිපත් කරත් එයා සමහරලාට ඉදිරිපත් කරලා තියෙන කෙසෙල් ගෙඩියක් වෙන්න පුළුවන්. හැබැයි එයා හිතනවා නම් එයාගේ ඒ ඉදිරිපත් කරන ප්‍රස්තුතය පිළිබඳ ආකල්පය එයා හිතනවා නම් සත්‍යයි කියලා. එයා ඒක ඉදිරිපත් කරන්නේ විශ්වාසයක් තුලින්. ඔන්න විශ්වාසය කියන එකේ අර්ථ දැක්කීම. විශ්වාසය කියන එක හරිය වැදගත් විද්‍යාවමද. දැන් මම මේක කියලා දෙන්න උත්සාහ කරේ ඇයි දන්නවද? මිනිස්සු අපේ ඉදිරිපත් කරන ප්‍රස්තුතයන් ඉදිරිපත් කරන විද්‍යාව කියලා. ප්‍රභාෂණයන් ඉදිරිපත් කරන විද්‍යාවන් කියලා. මේ තමුන්ට තියෙන විශ්වාසයන් ඉදිරිපත් කරන විද්‍යාව කියලා නෑ. මේ තුනක්. ප්‍රස්තුතය කියන්නේ දැනුම නෙමේ, ප්‍රභාෂණය කියන්නේ දැනුම නෙමේ, විශ්වාසය කියලා කියන්නේ දැනුම නෙමේ. දැනුමට තියෙනවා වෙනත් අදහසක්. යම්කිසි කෙනෙක් තමන් ඉදිරිපත් කරන සංකල්පය ඒගොල්ලෝ අවංකවම ඒගොල්ලෝ හිතනවා නම් ඒක හරි කියලා. ඒ ආකල්පය සත්‍යයයි දැසි මේගොල්ලෝ ඉදිරිපත් කරන අදහස තමුන් සත්‍ය කියලා හිතනවා නම් ඒ දැරීමට අපි කියනවා විශ්වාසය කියලා. එතකොට ඒ විශ්වාසයක් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම ඒක අපිට ඉන්ඩිසයිසිව් වෙන්නත් පුළුවන්. නමුත් මේ එයාගේ බිලීෆ් එක මෙන්න අදහස ඔන්න අපි සයන්ස් වලට එනවා. එයාගේ බිලීෆ් එක ඇත්තක් බවට ජස්ටිෆයි කරන්න පුළුවන් නම් සනාත කිරීමේ හැකියාවක් තියෙනවා නම් අන්න දැනුම කියන දේ බිහි වෙනවා. දැනුම කියන දේ මේක අතිශය මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම් ගත යුතු එකම දේ තමයි කෙනෙක් අදහසක් දෙනකොට එයා කියන්නේ ප්‍රස්තුතයක්ද ප්‍රභාෂණයක්ද විශ්වාසයක්ද දැනුමක්ද එයා ඉදිරිපත් කරන්නේ කියන එක අපිට තේරුම් බේරුම් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි අතිශය වැදගත්. එතකොට මේ දැනුම කියන දේ
දැනුම කියන්නේ තමුන්ගේ යම්කිසි තියෙන විශ්වාසයක් සත්‍ය බව සනාථ කිරීමේ සනාථ කර ගැනීමේ හැකියාව තිබුණොත් සහෘදීනි අන්න දැනුම කියන දේ බිහි වෙනවා. ඉන් පෙර සියල්ල තමුන්ට හිතන දේවල් විතරයි. නේ? ඉන් පෙර තියෙන සියලු දේවල් තමුන් හිතන දේවල්. ඒක නිසා ඉක්මන් වෙන්න එපා. යම්කිසි මේ නිකන් අදහස කියන්නේ මේක විද්‍යාත්මක අදහසකින් කියන්නේ. අපි ගොඩාක් වෙලාට යම්කිසි දේවල් මත අදහස් ප්‍රකාශ කිරීම අපි ගොඩක් ඉක්මන් වෙනවා. ඒ ඉක්මන් වෙන්නේ ඒ තමුන් ඒ විකරණ විශ්වාසය අපි දැනුම යයි සිතනවා. විශ්වාසය සහ දැනුම කියන්නේ දෙකක්. ඒක ජස්ටිෆයි කිරීම සඳහා අවශ්‍යතාව තියෙන්න ඕනේ. යුක්ති සාධනය කරන ලද යම්කිසි සත්‍ය විශ්වාසයක් තියෙනවා. හොඳට රයිම් වෙනවා මේ වචන ටික. යුක්ති සාධනය කරන ලද සත්‍ය විශ්වාසයට අපි කියනවා දැනුම. මේ ලෝකේ බලන හැටි. එහෙනම් සහෘදීනි ලෝකය කියලා කියන්නේ දැනුමයි. ලෝකයේ ස්වභාවය යුක්ති සාධනයේ වශයෙන් සත්‍ය බව පෙන්වූ මොහොතේ තමයි දැනුම වෙන්නේ. එතකන් ඒවා විශ්වාස ප්‍රස්තුතයන් හයිපොතසිස් ඕවා. දැන් මේ යුක්ති සාධන ක්‍රියාවලිය ඕකේ දැන් මේකත් කියලා එන එතක මේ පේනවනේ මේ පියන ඔයගලන්ට පේනව නේද? ඇත්තටම මේ ලෝකේ අපි සැලකිය යුතු නම් සැලකිය යුත්තේ මේ නොලෙජ් කියන කොටසනේ. දැනුම කියන කොටස. මිනිස්සු දැනුම මත තමයි පදනම් වෙන්න ඕනේ. ඔයගලන්ට පේනවද කොච්චර දැනුමෙන් පරිබාහිරව වූ සංකල්ප කොච්චර තියෙනවද කියලා? බොරුව කියන එක තියෙනවා. ඇත්ත කියන එක තියෙනවා. ඇත්ත කියන එකක් තියෙනවා. මේ ඇත්ත ඇවිල්ලා සංසිද්ධි මේ හරියට ඉන්ෆෝම් ඒ කියන්නේ හරිම තාර්කානුකූලව ගොඩනැගෙන දේවල් දෙන්නත් පුළුවන්. මේ හිතන දේවල් ඊටසේ මේ සිතුවිලි හිතන බිලීෆ් ඒ කියන්නේ විශ්වාසයන් කියන දේ තියෙනවා. ඒ විශ්වාසය ඇවිල්ලා යුක්ති සහගත නැත්නම් ඒවට අපි කියන නොන්සෙන්ස් කියලා නිකන් විකාර කියන්නේ. හරි. දැන් ජස්ටිෆිකේෂන් ඒ කියන්නේ යමක් හිතන්න මේ ට්‍රූත් එකයි බිලීෆ් එකයි ඇත්ත සහ විශ්වාසය ජස්ටිෆයි වුණ අවස්ථාවක මේ නොලෙජ් කියන කොටස හැදෙනවා. සමහර අය ඉන්නවා නොලෙජ් එක ඩිනයි කරන. ඒ කියන්නේ ඇත්ත මේක ඇත්ත. දැන් ඇත්ත නම විශ්වාස කරන්නේ. හරි දැන් ගතින්නේ මේ ලෝකය මේ රව් කියලා ඇත්තටම ජස්ටිෆයි කරලා තියෙන්නේ. ඒක නොලෙජ් එකක්. ඒක දැනුමක්. නම මිනිස්සු කියන නෑ ලෝකේ ෆ්ලැට් ඩිනයි. හරි සමහර අවස්ථා තියෙනවා මේ ජස්ටිෆිකේෂන් එක කෙරෙන්න පුළුවන් මේ වැරදි සාධක මත. ඒ කියන්නේ ලකි ඩිනයිල්. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරනවා යන්තම් ඒගොල්ලෝ කියපු දේ යන්තම් හරි ගියා. හැබැයි ලක් එකට තමයි හරි ගියේ. ඊට පස්සේ තියෙනවා ෆෝල්ස් පොසිටිව් කියලා. ඒ කියන්නේ අපි යම්කිසි ඩේටා මත පදනම් කරලා මේක කිව්වට ජස්ටිෆයි කරාට ඒ ඩේටා වල යම්කිසි වැරද්දක් තිබුණා කියලා හිතන්න. ඒකට අපි වැරදි දෙයක් කියලා තියෙනවා. ෆෝල්ස් පොසිටිව්. එහෙනම් නොලෙජ් කියන එක මේ පේනවනේ. මෙන්න මේ ස්වර්ණමය භාගය තමයි අපි සැලකිය යුත්තේ. අපේ ජීවිතයේ යම්කිසි වැඩක් දෙනවා නම් අපි අගයක් දෙනවා නම් සහෘදීනි අපි අගය දිය යුත්තේ මේ මෙන්න මේ කොටසට. ඊතුරු ඒවා නිකන් හොඳයි ඉතින්. අහන්න එහෙම හොඳයි. නමුත් knowledge දැනුම මොකද දැනුම තමයි සතා සහ මිනිහා වෙනස් කරලා දෙන්නේ. කොහොමද දැනුම මේ දැනුම ගවේෂණය කරන්නේ කොහොමද? ජස්ටිෆයි කරන්නේ කොහොමද? මේ සඳහා තියෙන එක ක්‍රමවේදයක් හැබැයි මේ දැන් ඔන්න මේ දැනුම ගවේෂණ ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඕකෙන් එක ක්‍රමවේදයක් තමයි සෞර්දීනි අපි කියන්නේ විද්‍යාත්මක දැනුම ගවේෂණය. මොන විද්‍යාත්මක ක්‍රමය? එතන මොකද්ද මේ විද්‍යාත්මක දැනුම කියලා කියන්නේ? නැවත නැවත පරීක්ෂා කොට පෙන්විය හැකි. නැවත නැවත අපිට පොන්න පුළුවන් ඔන්න විද්‍යාත්මක දෙයක් නම් නැවත නැවත එකපාරක් කියන්නේ. ඔන්න කියන එක්කෙනෙක් ඇවිල්ලා මේ මම මේක විද්‍යාත්මක ඔප්පු කරා. හැබැයි දැන් මට මේක ආයේ ඔප්පු කරන්න විදියක් නැහැ. මේක මේ දැන් ඔය හිතන්නේ දැන් ඔය මරණයෙන් පසු ජීවිතේ. විද්‍යාත්මකව අපිට ඔප්පු කරන්න බෑ. මොකද නැවත නැවත පරීක්ෂණකින් පෙන්වන්න බෑනේ. නේ එවිඩන්ස් පෙන්වන්න පුළුවන්. විද්‍යාත්මක දැනුමක් ගොඩනගන්න බෑ. ඊට පස්සේ ඔය තියෙන විවිධ දේවල් ඒව දැන් අපිට විද්‍යාත්මක දැනුම කියලා කියන්නේ නැවත නැවත පරීක්ෂාකට පෙන්විය හැකි ක්‍රමානුකූල ක්‍රමවේද විද්‍යාත්මක ක්‍රමය මතින් නිෂ්පාදනය කරලා ඒ වගේම සංවිධානය කරලා ඔයගලන්ට පේනවා දැන් ඇටම්
පරමාණුව ගත්තාම පරමාණුවේ කියන එකේ ඉලෙක්ට්‍රෝනයක් පරමාණු අංශ දක්වා ඉඳලා මේ පරමාණු එකිනෙකට සම්බන්ධ වෙන හැටි ඒව සම්බන්ධ වෙන වේග රේට්ස් මොනවද ඔය සියලු දේ ගැනම දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ සම්භාරය ගොඩනගලා තියෙන සංවිධානාත්මක විදියට ඒකත් විද්‍යාව මගින් සිද්ධ වෙනවා. එතකොට දැනුම නිෂ්පාදනය කිරීම මේ කියන්නේ ඔන්න ඇටම් එක ගැන කාරණා අනාවරණය කිරීමේ ක්‍රමවේදය. ඒක විද්‍යාත්මක ක්‍රමය තුලින් අලුත් දැනුම ගොඩනගන හැටි. මේ ඔන්න ඔය කාරණා දෙක කිරීමේ හැකියාවට ඔන්න විද්‍යාත්මක දැනුම කියලා දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න. නැවත නැවත පරීක්ෂණය කොට ක්‍රමානුකූල ක්‍රමවේදයක් තුලින් මේ දැනුම නිෂ්පාදනය කිරීම සහ සංවිධානය කිරීම. ඒ වගේම මේ විශ්වය දෙවන දේවල් ඔන්න හෙට වැස්සක් එනවා කියලා විද්‍යානුකූලව අර ක්‍රිස්ටල් බෝල් එක අත ගන්න නෙවෙයි. විද්‍යානුකූලව පුරෝකථනය කිරීමේ ක්‍රමයට අපි කියනවා විද්‍යාව කියලා. මේ විද්‍යාව ගොඩනගන්නේ හරි ලස්සන සංකල්පයක් මත. ඒකට අපි කියනවා විද්‍යාත්මක ක්‍රමය. අපේ කතාවේ මේ මුදුන් ඵලය මේ අපි කතා කරන දේ මුදුන් ඵලය තමයි scientific method the scientific way විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ. දැන් මම ඕගොල්ලන්ට අර කලින් ඉගෙනගත්තු සංකල්ප ලස්සනට ගොඩනගලා දෙන්න මෙතන. මේ විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම කොටස් 6ක් මත පදනම් වෙච්ච ක්‍රියාවලිය. මතක නෙමෙයි ක්‍රමානුකූල ක්‍රමවේදයක් මත පදනම් වූ ක්‍රමානුකූල මේ තියෙන්නේ ක්‍රමානුකූල ක්‍රමවේද. එතකොට මේ ක්‍රමානුකූල ක්‍රමවේදයේ පළවෙනිම කොටස තමයි ඔබ්සර්වේෂන්. යමක් දිහා බලන්න ඕන. බලලා ප්‍රශ්නයක් අහන්න. ඔන්න ඔතන තමයි මේ විද්‍යාව කියන එක පටන් ගන්න. මෙන්න මේක ඔන්න මේ ජලතලයේ ජල බිඳුවක් තටාකේ පොඩ්ඩක් අල්ලලා රිපල් එකක් එනවා. ඇයි රිපල් එකක් එන්නේ? ඔන්න විද්‍යාව පටන් ගන්න තැන. ඇයි රිපල් එකක් එන්නේ? ඇයි සද්දයක් එන්නේ? ඇයි මේ රිපල් එක ගමන් කරන්නේ? අන්න විද්‍යාව පටන් ගන්න තැන. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේක නම් සොයා බැලිය යුතු කරනවා. කෙනෙක් කොහෙන් ප්‍රශ්නේ අහලා නවතිනවා. ටික වෙලාවකින් බිසි වෙනවා. කවුරු හරි අන්න දැන් ජනතාලේ අල්ලගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා මේ අර බලන්නකෝ අර සරුංගලයක් යනවා මාර ලොකු වෙන සරුංගලෙ කියලා කිව්වා. විද්‍යාවේ පස්සේ ඉවරයි. එහෙම නෙමෙයි. එයා හිතනවා මේක නම් සොයා බැලිය යුතු කරුණු. ඊට පස්සේ එයා හිතනවා මේකට අපි හයිපොතෙසිස් එකක් ගොඩනගනවා. හයිපොතෙසිස් කියන්නේ උපකල්පනයක් අපි ගොඩනගනවා. මේ උපකල්පනය අපි ටෙස්ට් කරනවා. ඒ ටෙස්ට් කරපු data දිහා අපි බලනවා. ඊට පස්සේ මේ data ටික අපි report කරනවා. මෙන්න මේ සම්පූර්ණ ක්‍රමානුකූල ක්‍රමවේදයට අපි කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා. මේ අහන්නකො. දැන් අපි උදාහරණයක් ඔන්න අපි යනවා ඔන්න ගමන. ඔන්න අපි ගමනක් යනකොට මෙන්න ලොකු මලක් පිපිලා. මිනිහෙක්ගේ වගේ සයිස් එකේ ලොකු මලක් පිපිලා. පාරේ නෙමෙයි. පොඩ්ඩයි පාරෙන් ඇතුළට වෙන්න පිපිලා. මේ පාරෙන් ඇතුළට වෙන්න පිපිලා. දැන් මේක යනකොට දැන් නිකන් හරි රතු පාට මලක්. හරි මේකේ අනිත් එක මේකේ විශේෂත්වය තමයි මේ මල ඇවිල්ලා සාමාන්‍ය මල් සුවඳයිනේ. මේක හරිම ගඳයි. හරි. මේක හරිම ගඳයි. මේක ස්මෙලි. ඒ වගේම බිග්. ඒ වගේම මේක ඊට පස්සේ මේක නිකන් පාට නිකන් හරි අමුතු පාටක් තියෙනවා. හොඳේ. මේක මහා විශාල එකක්. ඒ වගේම මේකට එන්නේ දැන් සාමාන්‍ය මලකට එන්නේ කවුද මේ? සමනලියෝනේ. මීමැස්සෝ. මේකට එන්නේ මැස්සෝ. මේකට එනවා මැස්සෝ. ඔන්න ඔබ්සර්වේෂන් එකක් මේක කරා. එයා ඇහුව ප්‍රශ්නයක් ඔබ්සර්වේෂන් එකක් කරලා එයා අහන ප්‍රශ්නේ තමයි සියලුම මල් වලට බඹරු වෙනකොට ඇයි මේ මලට විතර මැස්ස එන්නේ? අන්න ප්‍රශ්නේ. ඔන්න විද්‍යාව පටන් ගන්න. හිතන්න මේ මෙයා යන්නේ ඇමසන් ඇමසන් වනාන්තරේ කවුරුවත් මේ මල දැකලා නැහැ ඔන්නේ. මෙයා පරීක්ෂකෙක්. ඔන්න ඇහුවා පළවෙනි ප්‍රශ්නේ මොකද්ද
ඇයි මේකට හේතුව? ඔන්න විද්‍යාව පටන් ගන්න. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයාගේ හට්ටකට යනවා, ගිහිල්ලා බලනවා මේම මලක් කලින් දැකලා තියෙනවද? මිනිස්සු එයා ගිහිල්ලා එයා කම්පියුටරයක් ළඟ ඉඳගෙන එයා බලනවා මොකද්ද මේම මලක් එයා දැකලා මේම ලෝකේ තියෙනවද මේ කලින් කොහොම එකක් තියෙනවද කියලා එයා සර්ච් කරනවා ඉන්ටර්නෙට් එකේ. ඒ විදිහේ අපි කියන්නේ මේ ඉමේජ් සර්ච් එකක් දාලා බලනවා පින්තූර ටිකක් එහෙම ගහගෙන යන්නේ මෙයා හොද. එහෙම ගිහිල්ලා බලනවා. ඔන්න බලලා ඔන්න මේක බලනකොට මෙහෙම එකක් ගැන කොහෙවත් ප්‍රකාශනයක් නැහැ. එහෙනම් මෙයා හිතනවා මේක නම් ගවේෂණය සඳහා විද්‍යාත්මක ගවේෂණය සඳහා සුදුසු ටොපික් එකක්. ඔන්න දෙවෙනි පියවරට ආවා. පළවෙනි පියවර දෙවෙනි පියවරට. ඔන්න බිලීෆ් එක අපි අර දැනුම ගවේෂණයේ බිලීෆ් කියන තැනට එනවා. එයා මේක කරනවා හයිපොතීසිස් එක උපකල්පනයක් කරනවා. ඔන්න දැන් එයා ඔබ්සර්ව් කරානේ. ඔබ්සර්ව් කරාම එයා ගොඩක්ම මේකෙන් ඉන්ට්‍රිග් වුණේ අර මැස්සෝ එන එකට කියලා හිතන්නකෝ. ඔන්න එයා මොකද කරන්නේ? ඔන්න එයා හයිපොතීසිස් එකක් මේක කරනවා. එයා හිතනවා ඔන්න හයිපොතීසිස් එක. ඔන්න හයිපොතීසිස්. එයා හිතනවා මේ මැස්සෝ එන්නේ මේ ගහට පරාගණය කිරීම සඳහායි. මැස්සෝ එන්නේ මේ ගහ අනිත් ගස් වගේ නෙවෙයි. මේ ගහ පරාගණය කරන්නේ මේක පොලිනේට් කරන්නේ මේක ඇවිල්ලා මැස්සන්ගේ. ඔන්න හයිපොතීසිස්. එයා විශ්වාසයක් විතරයි. බිලීෆ් එකෙන් එයා නවතින්නේ නැහැ සෞදි. එයා මේ මැස්සෝ එන්නේ මේ ගහයි පරාගණය කිරීම සඳහා කියලා. එයා ඒක අන්න එතනින් එයා නැවතුන්නේ නැහැ. මතක තියාගන්න. ගොඩාක් අය එතන ඇවිල්ලා ඒක සත්‍ය ලෙස ප්‍රකාශ කරනවා, දැනුම ලෙස ප්‍රකාශ. දැන් ඔන්න කියනවා මම හැදුව පැණිය මේක දුන්නා මිනිස්සුන්ට මේ වෙන්න කොරෝනා ඉවර වුණා. අන්න සත්‍ය දැනුම ලෙස ප්‍රකාශ කරන නෑ වැරදි. ඒක විද්‍යාත්මක ක්‍රමේ නෙමෙයි. අපි කියනවා මෙන්න දැම්ම සුරේ මගේ සියලුම ලෙඩ සනීපයි. එතනින් නවතින්නේ නැහැ. ඒ දැනුම නෙමෙයි, ඒ විශ්වාසය. ඔන්න එයා විද්‍යාත්මක ක්‍රමයේ මේක තමයි 3 උපකල්පනයක් ගොඩනගුවා. බිලීෆ් අන්න වැදගනේ. justified true belief තමයි knowledge කියන්නේ. හරි? ඔන්න දැන් බිලීෆ් එකට ඔන්න ඊළඟට එනවා මෙයා මොකද කරන්නේ? අර justification process එක. ඒ කියන්නේ මේක මේ මොකක්ද ඒක ලස්සන නමක් කිව්වා. යුක්ති සාධනය කිරීමේ ක්‍රමවේදය. යුක්ති සාධනය මේක ඇත්තද කියලා හොයන විදිය. මෙයා මොකද කරන්නේ? මෙයා යනවා ආයේ මේ හරි දැන් මෙයා හොයාගත්තන් දැන් හොඳ ඉන්ටරෙස්ටිං මේක. මෙයා යනවා මේ මල ගාව. ගිහිල්ලා මෙයා පුංචි කැම්ප් එකක් ගහගන්න. පුංචි කැම්ප් එකක් ගහගන්න. ගහගෙන මොකද කරන්නේ? මිනිහා මෙතන පුංචි නෙස්ට් එකක් හරි මොකක් හරි ගහලා මොකක් හරි සෙන්සරයක් හරි කැමරාවක් හරි දාලා ඔන්න මෙයා කැමරා කිත්තමුකෝ දැන් අපිට පොඩ්ඩක් මේක දැනට තේරුම් ගන්න. හරි? ඔන්න කැමරා ටිකක් දාලා මෙයා බලාගෙන ඉන්නවා මොකಾದ මේකට එන සතා. මොකුන්ද සත්තු වෙන්නේ කියලා එයා බලාගෙන ඉන්නවා. ඩේටා. මේ එක්ස්පෙරිමන්ට් කරනවා. ඊට පස්සේ සාමාන්‍ය මලකටත් ගන්නවා ඕම. මොකද මේ ප්‍රදේශේ ප්‍රශ්නේ අද දන්නෙත් නැහැ. මේක නැත්තම් දැන් මේ වගේම ඔය වගේ විශාලත්වයේ තියෙන ගහක් හොයාගෙන ඒකටත් දානවා. අපි කියන කන්ට්‍රෝල් ටෙස්ට් එකක් කරනවා. හරි? මේකටත් දාලා ඔන්න බලනවා. බලලා මෙයා මොකද කරන්නේ? මෙයා ඩේටා ගන්නවා. දැන් ඔන්න දැන් කම්පියුටරේ ලොග් වෙනවා මේ සේරම ඩේටා ටික. ඔන්න ලොග් වෙනවා මෙහෙම. ලොග් වෙනවා. අරගෙන ඇවිල්ලා මෙයා ආයෙ යනවා එයාගේ කැම්ප් එකට. කැම්ප් එකට ගිහිල්ලා එයා මොකද කරන්නේ? එයා මේ ඩේටා ටික ඇනලයිස් කරනවා. එතකොට එයා එහෙම ඇඳාම එයාට හම්බ වෙනවා මෙන්න මේ වගේ කර්ව් එක. ඔන්න මෙන්න මේ ගහ මෙන්න මේ අලුත් මලට අපි කියමු A කියලා. අපි මේ සාමාන්‍ය මලට අපි කියමු C කියලා කන්ට්‍රෝල් කියන අදහසෙන්. අපි එයා මොකද කරන්නේ? එයා මේ මලට ආපු සමනල්ලු ප්‍රමාණය. ඒ කියන්නේ සමනල්ලු ක්‍රොමියෝ වෙනානේ මේ ඊට පස්සේ මේ මලට ආපු මැස්ස ප්‍රමාණය වෙනම ටැබුලේට් කරනවා. තේරෙනවනේ? මෙහෙම තියෙන්නේ
මේක තමයි මේක හිතන්නකො බීස්ලා කියලා. මේ ඉන්නේ ෆ්ලයිස්ලා. ඉන්නේ ෆ්ලයිස්ලා. ඔන්න පේනවා මේ ඒ කියන මලට එහෙනම් ඇවිල්ලා තියෙනවා වැඩි. ඔන්න අපි මේක එක්කෙනෙක් නෙමෙයි 3-4 දෙනා මේ මල් අරගෙන මේ මල් තියෙන තැන් වලට මේක සෙටප් කරලා මේකේ හොඳ data statistical data set එකකුත් එක්ක අපි මොකද කරන්නේ? අන්න අපි මේ data analyze කරනවා. ඊට පස්සේ මේ ඔන්න මේ කෘමියකුත් අල්ල ගන්නවා. ඉමින්සරේ අරගෙන මේක මයික්‍රොස්කෝප් එකකට දාලා මයික්‍රොස්කෝප් එකට එහෙම දාලා බලනවා මොකද්ද කියලා. ඔන්න පේනවා කෘමියගේ ඇඟේ තියෙනවා. කෘමියගේ ඇඟේ තියෙනවා මෙන්න පරාග. හොඳේ. කෘමියගේ ඇඟේ පරාග එහෙමත් තියෙනවා. ඔන්න අන්න මොකද කරන්නේ? ඔන්න මේ වගේ data ටිකක් ඊට පස්සේ මේ ගහේ වර්ගය මෙයාගේ DNA එක ප්‍රොෆයිල් කරගන්නවා. මොන ශාක වලටද මෙයා ළඟ. ඊට පස්සේ ඒ ශාක මෙයාගේම මේ DNA ප්‍රොෆයිල් එකට ලං වෙන ස්ට්‍රේන්ස් අරගෙන ඒ වගේ ස්වභාවය පොඩ්ඩක් සර්ච් කරලා බලනවා. ඊට පස්සේ මෙයාගේ කොහොමද මෙයා කැඩලා ඇවිල්ලා තියෙන්නේ, මොන වගේ ප්‍රදේශ වලට මෙයා හම්බුනේ, ඔය සියල්ල එකතු කරලා මෙයා ලියනවා සයන්ටිෆික් පේපර් එකක්. සයන්ස් පේපර් එකක් ලියලා මේක මේ කන්ක්ලූෂන් ටික පබ්ලිෂ් කරනවා, රිපෝට් කරනවා. මෙන්න එතකොට මේ රිපෝට් කරපු data ටික මේ අපේ දැනුම් සම්භාරයට, මිනිසාගේ දැනුම් සම්භාරයට එකතු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ process එක තව කනුස්සෙක් වෙන වනාන්තරයක යනකොට එයාට හම්බ වෙනවා මේ වගේ මලක්. එයා බලනකොට එයාට හම්බ වෙනවා අර කලින් පේපර් එක. එහෙනම් එයා මොකද කරන්නේ? අර ෂෝල්ඩර්ගේ අර කලින් හිටපු ජයන්ගේ කර උඩ ඉඳ ගන්න. තේරුණා නේද? මෙන්න විද්‍යාත්මක ක්‍රමවේදය. විද්‍යාත්මක ක්‍රමවේදය. විද්‍යාත්මක ක්‍රමවේදය බිලීෆ් එකක්. දැක්කනේ? හයිපොතීසිස් එකක් තියෙනකොට බිලීෆ් එකක්. ඒ බිලීෆ් එක මේ ජස්ටිෆයි කරා ඇත්ත බවට මේ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරලා. ඉතින් ඕක තමයි විද්‍යාත්මක ක්‍රමවේදය කියලා කියන්නේ. ඉතින් මෙහෙමයි. දැන් ඔන්න දැන් ඔය කියලා ඉතින් මම විද්‍යාවෙන් තමයි හැමදේම කරන්නේ වෘත්ති විද්‍යාවනේ. නමුත් මෙහෙම දෙයක් කියන්නත් ඕනේ. ලෝකයේ තියෙන එකම දැනුම ගවේෂණය කිරීමේ ක්‍රමවේදය විද්‍යාව නෙමෙයි. අදටත් මේ චයිනාවල ඕපන් හાર્ට් සර්ජරි කරනවා. ඒගොල්ලෝ මේ නීඩල් වලට ඇඟේ තියෙනවා, ඒගොල්ලෝ කියන්නේ නිල තියෙනවා කියලා. ඒ නිල වලට නීඩල් පන්ච් කරලා ඕපන් හાર્ට් සර්ජරි. ඒ කියන්නේ එයා තනිකරම ඒ ඕපන් හાર્ට් සර්ජරි කරනකොට ඒක සම්පූර්ණයෙන්ම ඒ ප්‍රදේශයේ ලේ ගමනාගමනය නවත්තනවා. ඊට මුකුත් මේ වෙස්ටර්න් මෙඩිසින් මුකුත් පාවිච්චි කරන්නේ නැතුව කරනවා. එතන ආයුර්වේද කියලා තියෙනවා. දැන් ආයුර්වේදයේ ගොඩක් ඒවා තියෙනවා, සත්‍ය බවට පෙන්නිලා තියෙනවා. දැන් මේවා දැන් ඒ වුණාට නූතන විද්‍යාත්මක ලෙස ගොඩනැගුණායයි කියන බටහිර විද්‍යාවේ මේවා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ නිල කියලා දෙයක් තියෙනවා කියලා එහෙම පිළිගන්නේ නැහැ අවංක. එහෙම දෙයක් බිලීව් කරන්නේ නැහැ. හොඳම සරලම එකක් තමයි අපි කියන්නේ මේ අර සැර කෑම ඒවත් පිළිගන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. නමුත් යම්කිසි දැනුම් පද්ධතිය ගොඩනැගිලා තියෙනවා. ඒතකොට දැනුම ගොඩනැගීමේ එකම ක්‍රමය විද්‍යාව නෙමෙයි. විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. ඒ විවිධ ඒවට සඳහා විවිධ ක්‍රම දැන් අපි ගත්තාම ස්පිරිචුවල් විදියට දැනුම ගවේෂණය කරනවා. ඒ කියන්නේ ෆිලොසොෆිකල් අපි කියමු ෆිලොසොෆික කියන එක ගොඩක් බාහිර ෆිලොසොෆිකල් නොලෙජ් එක්ස්ප්ලොරේෂන් කියන එක ඒක වෙනම මෙතඩ් එකක්. තේරුණා නේද? ඉතින් විද්‍යාත්මක දැනුම අර භෞතිකයේ පිළිබඳ යම්කිසි හොඳ කාරණා මේ හොඳ භෞතිකයෙන් දැනුම නිස්සාරණය කිරීමේ හොඳ ක්‍රමවේදයක් විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි විද්‍යාව තුළින් ලෝකය දකින්න හැටි. ඉතින් බොහොම සරලව කියලා දෙන්න උත්සාහ කරා. ඉතින් මේක තමයි මෙන් සංකල්පයේ විදියට අපිට තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම මෙන්න මේක මුකුත්ම ඕනේ නැහැ. මම කියන්නේ සියල්ලම අවශ්‍ය කරන්න. ප්‍රස්තුතය, ප්‍රභාෂණය සහ දැනුම, විශ්වාසය සහ දැනුම අතර වෙනස අපි තේරුම් ගත යුතුයි. ඒක හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ අතර හතර දෙනාගේ තේරුම් ගන්න නොගත නිසා දැනුම ලෙස ප්‍රකාශ වෙනවා විශ්වාසයක්, දැනුම ලෙස ප්‍රකාශ වෙනවා ප්‍රස්තුතයක්, දැනුම ලෙස ප්‍රකාශ වෙනවා ප්‍රභාෂණයක්.
ඒක ලොකු ප්‍රශ්නයක්. අපි විද්‍යාව පිළිබඳ අපි ඉගෙන ගන්න උත්සාහ කරන අය වශයෙන් අපි මේ දැනුම ප්‍රකාශනය ප්‍රභාෂණය සහ විශ්වාසය අතර වෙනස තේරුම් ගත යුතුයි. සහ විද්‍යාත්මක දැනුම කියන්නේ දැනුම සෙවීමේ එක ක්‍රමයක් බව පිළිගත යුතුයි. ඒ විද්‍යාත්මක ක්‍රමයේ තුලින් සිද්ධ වෙන්නේ මේ විද්‍යාත්මකව අපි දකින දේවල් මේ යුක්ති සාධනය කිරීම මගින් විශ්වයේ යම්කිසි දැනුමක් උකහා ගැනීම කියන බව අපි තේරුම් ගත යුතුයි. ඔන්න ඔය ඒ සංකල්ප ටික සාරාංශ කරමින් මගේ මිත්‍රයාට මම නැවතත් මූලාසනය මේ පිරිනවන්න කැමතියි. ඉතින් බොහොම ස්තුතියි. ටිකක් බෝරින් වෙන්නත් ඇති. පැයක් විතර කාලයක් අපි ඩිස්කස් කරා. ඉතින් අපි ඊළඟට සාකච්ඡා වටේට යමු. අනේ ඔබතුමා බොහොම ස්තුතියි නැවතත් එහෙනම් ඒකෙන් මගේ අදහස් ප්‍රකාශනය අවසන් කරනවා. අපේ විදුශාල කාර්ය මණ්ඩලයේ කවුරු හරි මූලාසනය ගන්නවා නම් හරි. එහෙනම් නේද? හෙලෝ ඇහෙනවද මාව? ඔව් එහෙනම් නේද? ඔව් යාන්තමින් ඇහෙනවා. තව ටිකක් සද්ද වැඩි වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි වගේ. හෙලෝ. එහෙනම් නේද දැන්? ඔව් තරමක් ඇහෙනවා. හරි. හරි. ડોક્ટર විතර බොහොම ස්තුතියි. බොහොම මේ අපූර්ව කතාවක්. හරිම කොහොමත් ડોક્ટર රුචිර කතා කරද්දී අපිට අහන් ඉන්න ආසයි. YouTube එකේ හැමෝම කැමතිත් ඒක තමයි. ඒක හරිම බොහොම බොහොම ළඟ හිත මිත්‍රයෙක් කතා කරනවා වගේ තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒ ගැන අපි ප්‍රශ්න තියෙන අයට අපි මේ කැමති කෙනෙක්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ රේස් හෑන්ඩ් කරලා ප්‍රශ්න අහන්න. එතක මට මේ එතකන් ડોක්ටර්ගෙන් අහන්න මටත් ප්‍රශ්නයක් තියෙනවා. මේ එකක් තමයි ඒ කියන්නේ අපිට දැන් යම්කිසි ඊට කලින් අපිට දැන් ડોක්ටර් කියන එක අපිට හුඟක් වැදගත් මේ කාලේ මේ සමාජය හැටියට උදාහරණයක් විදිහට දැන් අපි එන්නත් සම්බන්ධයෙන් ගත්තාම එන්නත් සම්බන්ධයෙන් අපේ මේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් මෑත කාලනව බොහෝම විවිධ මත තියෙන රැලි ගියා. අපි දන්නවා ඒ කියන්නේ හොඳට මේ මාත් එක්ක කතා කරලා තියෙන හොඳ ඉගෙන ගත්ත අය පවා කියනවා මේක මෙහෙමයි නේද මේක මෙහෙමයි නේද කියලා. ඒ කියන්නේ සාක්ෂිපත පදනම් වෙන්නේ නැතුව මේ ඉන්ටර්නෙට් එකේ තිබ්බා කියන තැනින් අරගෙන මේ තීරණ අරගෙන මේ එන්නත් ගැන බොහොම වැරදි අදහස් පැතිරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ විද්‍යාත්මක ක්‍රමය විශේෂයෙන් දැන් ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් තීරණ ගනිද්දී මේ බොහොම වැදගත් කියලා සාමාන්‍යයෙන් එදිනෙදා තීරණ ගනිද්දී මගේ ප්‍රශ්නේ එකක් තමයි මම හුඟක් වෙලාවට නිරීක්ෂණය කළ තියෙන දෙයක් තමයි අපි දැන් අපි යම්කිසි විශ්ලේෂණයක යෙදුණත් අපිට ඒ තොරතුරු ගන්න පුළුවන් ඒ වගේ සීමාකාරී බවක් තියෙනවානේ. උදාහරණයක් ගත්තා විද්‍යාව වුණත් විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා වුණත් සමහර විට දැනට තියෙන සීමාකාරී තත්ත්වයටද අපිට එන දත්ත වලින් අපි යම්කිසි නිගමනයකට එළඹුණාට තවත් කාලයක් ගියාන් පස්සේ විවෘත වෙන අලුත් දැනුම් ස්ට්‍රීම්ස් නොලොජි ස්ට්‍රීම්ස් හරහා එන ඒවත් එක්ක අර කවලම් වෙන්න පුළුවන්. මම පොදුවේ දකින්න දෙයක් තමයි අර ගොඩ දෙනෙක් දැන් විශ්ලේෂණයක් හරහා හරි මොකක් හරි මතයකට එළඹුණාම ඒක දැඩිව අල්ල ගන්නවා. මේක තමයි හරිම මේක විද්‍යානුත් ඔප්පු වෙලා තියෙනවා හරි මේක තමයි කියන මතේ ඉන්නවා. ඒක නිසාම අර අගතිගාමී වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ විශ්ලේෂණයකින් පසුව නිගමනයකට ආවත් නිගමනය තුළ දැඩිව එල්ලබ ගැනීම නිසා අගතිගාමී වෙනවා. දැන් ඒ උදාහරණයක් විදිහට ගත්තොත් හොඳට අපි දේශපාලනය ගත්තොත් සරල උදාහරණයක් විදිහට කියන්නේ අපේ දෙපැත්ත දේශපාලනයක් ගත්තොත් විවිධ පාර්ශවවල දැන් අපි උගත්තු කියන
කට්ටිය හැමතැනම ඉන්නවා. බුද්ධිමත්තු කියන එක හැම පාර්ශවයකම ඉන්නවා. ඔව්. මට ඒගොල්ලෝ එන්නේ විවිධ නිගමන වලට. ඔව්. ඉතින් ඒ හැම නිගමනයක්ම නිශ්චිත නිවැරදි වෙන්න ඕනේ නැහැ කියන තැනින් අර දැඩිව අල්ලා ගැනීමේ තියෙන මේ ගැටලුව පිළිබඳව ඔබතුමා කොහොමද දකින්නේ? අපි කොහොමද මේ දැනුම එක්ක ගනුදෙනු කරන්නේ? අනේ හරිම වැදගත් අදහසක් ඔබතුමා ඉදිරිපත් කරේ ප්‍රජිත් මහත්තයා. ඒක ඇත්ත. දැන් අපි හැමෝම හැමදේම දන්නේ නැහැනේ. අපි හැමෝම දැන් අපි එන්නත් ගැන දැන් හිතන්න ඔන්න මැටීරියල් සයන්ස් එකකින් එන එයා එන්නත් ගැන නොදැන ඉන්න පුළුවන්. මොකොත්ම දන්නේ නැති මිනිස්සෙක් එයා ආටිස්ට් කෙනෙක් නම් එයා මොකොත්ම දන්නේ නැති ඉන්න පුළුවන්. ඒක හරි. ඒක අපිට හැමතිස්සෙම දැනුම ලබා ගැනීමේ සීමාවක් තියෙනවා. බොහොම හරි ඔබතුමා කියන දේ. නමුත් වැදගත් වෙන්නේ ස්වාධීන මතයක් දැරීම. ස්වාධීන මතයක් කියන්නේ මොකක්ද? ස්වාධීන මතයක් කියලා කියන්නේ වෙන කෙනෙක්ගෙන් මේ මතය අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් වුණත් හරි එයා කියෝලා හරි එයා බලලා හරි එයා හිතලා හරි කමක් නෑ. ඒ එන මතය තමුන්ගේ මනසට අනුව හිතලා බලව එන ඒ අදහස ජස්ටිෆයි කරලා තමුන්ගේ බිලීෆ් සිස්ටම් එකක් හරි තමුන්ගේ වැලියු සිස්ටම් එකක් හරි මත ඉඳලා ඒක මේ තමුන් විසින්ම හිතලා බලලා තමුන් ඒ ජීවිතයට ඈඳා ගන්නාම අපි කියනවා ඒකට ස්වාධීන මතයක් කියලා. ඉන්ඩිපෙන්ඩන්ට් ඔපිනියන්. ඒතර ඉන්ඩිපෙන්ඩන්ට් ඔපිනියන් එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කෙනෙක් කියනවා මේ ඔන්නත් වල මොනවද තියනවා කියලා ඒකට 5G තාක්ෂණේ අමුත්‍යක් වෙනවා කියලා. හරි. එයාට අදහස කොහෙන් හරි ආවා. එයා ඒක කියෙව්වා. ඒක එයා බැලුවා. එයා බලන්න ඕනේ එයා ඒ මතයට එන්න ඕනේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි. හැබැයි එයා ඒ ඉන්ඩිපෙන්ඩන්ට් එක අදහසට එනකොට එයා බලන්න ඕනේ එයා සර්ච් කරන්න ඕනේ how මේ 5G මොකක් හරි ඔය how graphene nanoparticles can interfere with 5G technology. ඒක නෙමෙයි එයා සර්ච් කරන්න ඕනේ. එයා බ්‍රෝඩ්ලි බලන්න ඕනේ. එයා සර්ච් කරන්නේ එයා බලන්නේ එයාගේම මතය තහවුරු කර ගැනීමේ ක්‍රම ඒක ස්වාධීන මතයක් වෙන්නේ නැහැ. ඒක පරාදීන මතයක්. මේ විශ්වයට අපි ඉස්සර මේ ලෝකයේ තියෙන ලස්සන ස්වභාවය තමයි අපිට මේ විශ්වයේ ඉස්සරහට ගිහිල්ලා කියන්න පුළුවන් අනේ අපි මුකුත් දන්නේ නැහැ කියලා. ඒකට ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නැහැ. අපි ලැජ්ජ විය යුත්තේ අපි දන්න පොඩි හරි ප්‍රමාණයක් තියෙනවා. ඒක මම උකහා ගත්තේ වෙන කෙනෙක් කිව්ව පමණින් කියන එක. එතකොට ස්වාධීන මත දරන කෙනා සෑම විටම එයා මත දරන්නේ වැරදි මතයක් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අලුත් මතය එයාට අලුත් දෙයක් එයා නිතරම එක්ස්ප්ලෝර් කරනවා. එයා සමුන් නිතරම බලනවා එයා ඒක කොහොමද ඒ කරගත්තු නිර්ණායකයන් හරිද කියලා. එතනදී එයාට අලුත් සංකල්පයක් ආවහම එයා ටක් ගාලා එයා ඕපන් මයින්ඩ්සෙට් එකකින් ඉන්නේ. අනේ ඒකයි වැදගත්ම දේ. ඉතින් මම හිතන්නේ වැදගත්ම කාරණාව තමයි ඕපන් මයින්ඩ්සෙට් එකකින් ඉන්න එක. මේකේ අර නිපුණජිත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරි මේ හැම අංශයකින්ම මට බලපාන දින දෙයක්. අපේ මත මේක අනේ අපේ බුදුදහමේ හරියට පැහැදිලි කරලා තියෙනවා. මතය කියන්නේ මතයක් විතරයි. මතය තමුන්ගේ ජීවිතය තුළට අරගෙන ඒක මමත්වයකින් ගත්තාන් පස්සේ ඒක තමුන්ගේ ජීවිතේ කොටසක් වෙනවා. ඊට පස්සේ මතයකට කවුරු හරි ගැව්වම ගහන්නේ තමුන්ට වෙනවා. ඒක හරි ප්‍රශ්නයක්. ඒක හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මතයක් කියන්නේ මතයක්. ඒක ස්වාධීනයි. ඒ මතය බිඳ වැටුණාට කමක් නැහැ. මේ ලෝකේ ඉස්සරහට ගිහිල්ලා කියන්න මම දන්නේ නැහැ. ලැජ්ජ විය යුතු නැහැ. අර මං හිතන්නේ ඒ සංකල්පේ එන්න ඕනේ. ඒක විද්‍යාත්මක ක්‍රමේනොත් එනවා ඇත්තටම. විද්‍යාත්මක ක්‍රමයේ තියෙන එකක් තමයි ඒ විශේෂයෙන්ම මේ අපි නිතරම ඕපන් මයින්ඩ්සෙට් එකකින් ඉන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඩේටා මත තමයි අපි තීරණය ගන්නෙ. ඉතින් අර ඕපන් මයින්ඩ්සෙට් එකක ඉන්න එක තමයි අතිශය වැදගත්. ඉතින් ඒක විවිධ වැලියු සිස්ටම්ස් ඉරන් දෙමාපියෝ කියලා දෙන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපේ මේ මොකක් හරි ධර්මයකින් හරි එනවා නම් එහෙම නැත්නම් තමුන්ගේ එතිකල් සිස්ටම් එකකින් එනවා නම් ඒ විදිහට ඒකට එන්න ඕනේ. ඉතින් ඒක හරි ප්‍රශ්නයක්. අර තමුන්ගේ මතය තමුන්ගේ ජීවිතේ පාර්ට් එකක් කරගත්තාම ඒක තමුන්ගේ මතය කියන්නේ දැන් රුචිරගේ මතය වෙනවා. රුචිරගේ මතයට ගැව්වොත් කවුරු හරි රුචිරට තමයි ගහන්නේ. එතකොට ඒක අවුලක් දෙනවනේ. එතකොට ආයේ දෙනවා මේ අර
අර මේ පොඩි ළමයි කෑ ගහගන්න ඒ වගේ. එතෙන්ට යනවා ඉතින්. ඒක තමයි මට හිතෙන විදිහට ස්වාධීන මත දැරීම තමයි අත්‍යවශ්‍යම කාරණා. ඇත්තටම මේ බොහොම වටින අදහසක් ඒ අන්තිමට ඉදිරිපත් කරේ. ඒ කියන්නේ මම හිතන්නේ මේ අපි ඔය අදහස මේ හැමෝගෙම ඔළුවට කොහොම හරි දාගන්න පුළුවන් නෝද? ඒ කියන්නේ ගොඩාක් ඔය ගැටුම් පවා ඇති වෙන්නේ මම හිතන්නේ ඔය හේතුවින්ද තමයි. ඒ කියන්නේ ඔව්. හරි මතයක් අරගෙන ඔව්. ඒක තමන්ගේ කරගන්නවා. ආ. ඊට පස්සේ අර මම ඔකට කියන්නේ අර තමන්ගේ පෞරුෂය හදාගන්නවා ඒ මත ටික එකතු කරගෙන. ඒක තමයි. යා එකක් ඩිවලොප් කරගෙන ඊට පස්සේ ඒක නඩත්තු කරන්න මහන්සි වෙනවා. ඔව් බාන්නක මේ කාබනික පෝර ප්‍රශ්නේ කාබනික පෝර ප්‍රශ්නේ මම තාම ඇහුවේ නැහැ. මම දැන් කෘෂිකර්මයේ සම්බන්ධයෙන් කාබනික හොඳයි කියපු එක්කෙනෙක් මේ අනිත් ඒවා හොඳයි කිව්වා හෝ අනිත් මේ ඉනෝගනික් ෆර්ටිලයිසර් හොඳයි කියපු එක්කෙනෙක් කාබනික හොඳයි කිව්වා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. බලමු ඉතින් අනාගතේ මොකක් කර වෙනසක් වෙන්නේ නේ. ඒක තමයි. හොඳයි. බොහොම ස්තුතියි. එතකොට අපිට තවමත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මම ඉතින් මේ අවස්ථාව පාවිච්චි කරන්න මට තියෙන ප්‍රශ්න ටික විසඳගන්න. මේ තව එකක් තමයි මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා මේ අනිත් අයටත් හැමෝටම මේ අහගෙන ඉන්න හැමෝටම. මේ තවත් එකක් තමයි ඩොක්ටර් රුචිර අපි අර දැන් පෙරදිග විද්‍යාව බටහිර පෙරදිග විද්‍යාව බටහිර විද්‍යාව කියලා යම් බෙදීමක් අපි හඳුනා ගැනීම පහසු විදිහට දාගෙන තියෙනවානේ. ඇත්තටම විද්‍යාව කියන්නේ යම් කිසි දෙයක සත්‍යනේ. එහෙ නැත්නම් සේරම ඇත්තටම එක වෙන්න ඕනේ. නමුත් අපි දැනට යම් බෙදීමක් කරගෙන තියෙනවා. දැන් අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ බටහිර විද්‍යාවත් එක්ක එන අධ්‍යාපනය. එතකොට බටහිරින් ආපු අධ්‍යාපනය නිසා. එතකොට හැමෝම අර ඒකට එක්ස්පෝස් වෙලා අපි ඒ කෝණයෙන්මයි දකින්නේ. මම නිරීක්ෂණය කරපු එක දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් ඕ ලෙවල් වෙනකන් අපි විද්‍යාව ඉගෙන ගන්නවානේ. එතකොට ඕ ලෙවල් වෙනකන් විද්‍යාව ඒ ඉගෙන ගන්න ටිකේ අපිට අර පොඩි කාලේ ඉඳන් මේක ඉගෙන ගන්න හින්දාද මන්දා මේක තමයි ඇත්ත. මේකම තමයි මේ මෙතනින් එහාට දෙයක් නෑ. මේක මෙතන සේරම පැහැදිලි වෙනවා කියන අදහස ටිකක් ඇත්තටම තියෙනවා ඒක ඇතුලේ. ඒ කියන්නේ අපි ලෝකය ගැන හැඩතල ඉගෙන ගන්න අපි එතන ඉන්නේ. ඉතින් ඒ දැනුමත් එක්ක එහෙම එකක් එනවා. නමුත් අර ඒ ලෙවල් වලදී සහ විද්‍යාව හදාරගෙන සහ විශේෂයෙන් විශ්වවිද්‍යාල මට්ටමට යද්දි විද්‍යාව හදාරගෙන යද්දි සහ එතනින් එහාට යද්දි අපිට පේන්න ගන්නවා මේකේ අඩුපාඩු. මේ බටහිර විද්‍යාව තියෙන මේවා හරියටම හරියන්න ඕනේ නැහැ. මේවත් මත ටිකක් විතරයි කියන අදහසත් එක්ක. දැන් අපේ රටේට අපිට පෙරදිග විද්‍යාව පිළිබඳ යම්කිසි පසුබිමක් උරුමයක් තියෙනවානේ. එතනදී මම දැකලා තියෙන විදිහට ගොඩාක් වෙලාවට ඒ කියන්නේ දැන් පෙරදිග විද්‍යාව කියලා එන වංචා සහ ඒවා ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඒවා පැත්තකින් තියුවත් ඒ පෙරදිග විද්‍යාවට හුඟක් දැඩිව සමහරට ගරහන්නේ සමහරට ඒක කෙලිම ප්‍රතික්ෂේප කරන්නේ අර මම හිතන්නේ අර ටිකක් අර මූලික විද්‍යා දැනුමෙන් සම්පූර්ණ වෙච්ච අය කියලා. තව අර ගොඩාක් විද්‍යාව ඉගෙන ගත්තාම ඒගොල්ලන්ටම ආපහු තේරෙන්න පටන් ගන්නවා මේ විද්‍යාව බටහිර සයන්ස් කියන එකත් ඇති දෙයක් නෑ කියලා වගේ දෙයක් මම නිරීක්ෂණය කරනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඒකට ඇත්තටම නමක් තියෙනවා. ඒ ඔබතුමා කියන සංකල්පයට ඇත්තටම නමක් තියෙනවා. ඒකට කියනවා ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් කියලා. ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් කියලා කියන්නේ ඇවිල්ලා නිපුණදී සහමයි සෞර්දීනි අපිට යම්කිසි සංකල්පයක් තීරුම් ගන්න ඒ සංකල්පය ගැන යම්කිසි ප්‍රාමාණික දැනුමක් තියෙනවා. හිතන්න මේක මේ විද්‍යාව විතරක් නෙමෙයි. දැන් හිතන්න තමුන් ඔන්න දැන් කෙනෙක් গিitar ගහන්න පටන් ගත්තා කියලා. ඕගොල්ලෝ දැකලා තියෙනවද? වයලින් ගන්නවා. වයලින් තමයි හොඳ. වයලින් ගන්න පටන් ගත්තා කියලා. ඕගොල්ලෝ දැකලා තියෙනවද අර ළමයෙක් අලුතෙන් වයලින් එකක් ගත්තාම? හරි. බුදු ආස්ථාවකින් ගානවා. හරි. එයා හිතන්නේ එයා තමයි රස්තර එයා හිතන එයාට තමයි මේක හොඳටම පුළුවන්. හරිද? අහල පහල ඉන්න මිනිස්සුන්ට අහල ඇති වෙනවා. හරි. ඒ කියන්නේ අර වයලින් ගහන ඒ ළමයාට එයාට ප්‍රාමාණික දැනුම නැහැ. මුල් කාලේ ප්‍රාමාණික දැනුම නැහැ. එයා කරන වැරදි.
එයා සොරයන් මාරු වෙනකොට ඒ සොරයන් කම්පණය කරනකොට ඇතිවන වැරදි සහ ඒ ශ්‍රුතිය පිළිබඳ තියෙන වැරදි තීරුම් ගන්න එයාට දැනුම නැහැ. එතකොට ඔයා දැකලා තියෙනවද ওই මිනිස්සු අම්බේ අර එක එක දේවල් කියාගෙන මරා ගන්න යනවා. හැබැයි ඔයා දැකලා තියෙනවද ප්‍රොෆෙසර්ස්ලා යම්කිසි දෙයක් කියනකොට කවදාවත් යමක් කියන්නේ මම කියන්නේ ලොකු ශ්‍රේෂ්ඨයි මම කීප දෙනෙක් මට භාග්‍ය ලැබිලා තියෙනවා ඒගොල්ලොත් එක්ක කතා කරන්න. අනේ බොහොම ඒගොල්ලෝ කියන සෑම වචනයක්ම බොහොම පරිස්සමෙන් කියන්නේ. මේ අපි කියන්නේ බ්ලන්ට්ලි කියනවා කියලා දානවා. ඕක කොහොම වෙන්න බෑ. ඔය ප්‍රතික්‍රියා සිදුවිය හැකියි වෙන්න බෑ. බොරු කියන්න එපා. එහෙමයි කියන්නේ. මේ පොඩ්ඩක් කෙමිස්ට්‍රි පොඩ්ඩක් ඔකට කේස් ටිකක් ඉගෙන ගත්තා. ඕගනික් කෙමිස්ට්‍රි ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් අහුවාම මෙන්න ඩේටා සර් මේ බලන්න මෙතනදී මේ GCP එකක් ඇවිල්ලා තියෙනවා මේ ස්පීෂීස් එකේ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එයා කියන්නේ නෑ ඕක වෙන්න බෑ මේ ගිහිල්ලා ආයෙ කරගෙන එනවා කියලා කියන්නේ. එයා දන්නවා මේකේ තව දේවල් තියෙන්න පුළුවන් කතන්දර. ඒකට කියනවා ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට්. ඒක අනේ සර්ච් කරලා බලන්න හරිය වැදගත්. ඉතින් ඩනින් ඒක කාලයත් එක්ක ඉතින් තමුන් ඒක ඉතින් අපි හැමෝටම තියෙනවා. ඒ කියන්නේ ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක කියන්නේ ඇත්තටම කොන්ෆිඩන්ස් එක. ඒක මම ඇඳලම් පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් කෙනෙක්ගේ කොන්ෆිඩන්ස් එක යම්කිසි විෂයක් සම්බන්ධව යම්කිසි පුද්ගලයෙක්ගේ තියෙන කොන්ෆිඩන්ස් එක ඇත්තට මේ විෂය සම්බන්ධ තියෙන දැනුමත් එක්ක බැඳිලා තියෙනවා කියන එක කියන්නේ ඔන්න දැන් අපි ගන්නකො දැන් ඔන්න කෙනෙක්ගේ විෂය සම්බන්ධ තියෙන කොන්ෆිඩන්ස් එක කෙලින් ඉලක්ක හදගන්න ඔන්න ලස්සන ඔන්න මෙයා ඔන්න මේක තමයි කොන්ෆිඩන්ස් confidence මේක තමයි knowledge degree of knowledge මේක මුලින් confidence එක degree of knowledge එක අඩු කොට එයාට ඉතින් කොහොමද confidence එක නැහැ නේ. නමුත් මේ පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. මෙන්න මෙහෙම යනවා. ගිහිල්ලා මේක පුළුවන් කරන් පුදුම confidence එකක් එන්නේ ආයේ. මේ මට තමයි මේ පොඩ්ඩයි ඉගෙන ගන්න. ඕගනික් කැසි පොඩ්ඩයි ඉගෙන ගත්තේ. ඒ level වලට විතරයි. නමුත් ඒකේ ඊට පස්සේ දර්ශනවාදය ගැන හරි මොකක් හරි ගැන මේ පොඩ්ඩයි ඉගෙන ගත්තේ. නමුත් දන්නවා ආයේ කියන්න මාර කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. හැබැයි පොඩ්ඩ ඉගෙන. ඒ කියන්නේ මේ පොඩ්ඩක් ඉගෙන ගන්න අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ දැන් මේක ගොඩක් වෙලා දිනවා A level ළමයින්ගේ. ඊළඟ එහෙම තියෙන මැත්ස් එකේම A level මැත්ස් දැම්මාම බාන්න මම කියන්නේ ඇයි මම මේ කරා මං ගියා. ඇත්තටම මමත් හිතුවේ මාර මම ලොක්කෙක් තමයි මේ A level මැත්ස් එකේ එකක් ගත්තා මේමයි කියන්නේ. හැබැයි A level වලට ඇවිල්ලා පළවෙනි සෙමෙස්ටර් එකේ මේ යුනිවර්සිටි එකේ ඇවිල්ලා පළවෙනි සෙමෙස්ටරේ විශ්වාස කරන්න මොකුත්ම තේරුන්නේ නැහැ පළවෙනි මැත්ස් වල. ටාග් ගාලා කඩාගෙන වැටෙනවා. මේ කියන්නේ ස්කෝලර්ස්ලා ආපුවාම early scholars-ලාට මේ දේ වෙනවා. ඒගොල්ලන්ට තේරෙනවා අනේ මම නම් මොකුත් මේ ගැන දන්නේ නැහැ නේද කියලා. ටික කාලයක් යනකොට එයා පරීක්ෂණ කරනකොට අලුත් දේවල් ඉගෙන ගන්නකොට පොත් කියවනකොට පොත් ලියනකොට එයා ඒව දැන ඉගෙන ගන්නවා. අන්න ආයේ කොන්ෆිඩන්ස් එක පොඩ්ඩක් ඇවිල්ලා ඕම වෙනවා. හැබැයි මෙතෙන්ට නම් එන්නේ නැහැ පුතේ. එහෙම ඉන්නේ. කොන්ෆිඩන්ස් එක පොඩ්ඩක් එනවා. මම මේ ගැන පොඩි දෙයක් දන්නවා. ඉතින් අර ඇල්බර්ට් අයින්ස්ටයින් උත් එකපාරක් කිව්වනේ මේ විශ්වය කියන්නේ මේ සාගරයක් නම් මම මේක සිප්පි කටුවේ හිටිනවා කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වා. මට දැන් එයාගේ නම මතක නැහැ ෆිලොසොෆර් කෙනෙක්. එයා කිව්වා මම ගොඩක් දේවල් ගැන දන්නවා. ඇයි මම එහෙම කියන්නේ? මට තේරෙන නිසා මම ගොඩක් දේවල් ගැන නොදන්නවා කියලා. ඒක පැරඩොක්ස් එකක්. ඒක ඇත්තම ඇත්ත. තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒක ඉතින් අර මේ මෙතෙන්ට එනකොට පොඩ්ඩක් ටිකක් කෝෂස් වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් මේක කියන්නේ මේ දැනගෙනද කියලා. අන්න ඒක තමයි නිපුණදිත් මට තේරෙන විදියට උත්තරේ. බොහොම ස්තුතියි ඩොක්ටර් රුචිර අපිට මේ ප්‍රශ්න කිහිපයකට යොමු වෙලා තියෙනවා. මම ඒවට යොමු වෙනවා. බොහොම හොඳයි. එකක් තමයි කවින්දු කොළතුංග ඉදිරිපත් කරලා තියෙනවා
විද්‍යාව කියන සංකල්පය ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි නේද? ඊළඟට යම අහනවා ලංකාවේ යම්කිසි අලුත් සංකල්පයකට විද්‍යාත්මක ක්‍රමවේදය යොදා ගැනීම විශ්වවිද්‍යාල සහ ආයතන වලට සීමා වෙලා තියෙනවා අඩු පහසුකම් නිසා එය මගහැර ගන්න ක්‍රම තියෙනවා. හොඳ අදහසක්. දැන් පළවෙනි එක තමයි අර ප්‍රාථමික අධ්‍යාපනයේ. ඔව් ඒක ඇත්තටම ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ මෙහෙමයි. දැන් තමුන්ගේ විද්‍යාව කියන්නේ විශ්වය ගැන දැන ගැනීමනේ. මේ මිනිහා කියන එක්කෙනාගේ මුළු එයාගේ බ්‍රේන් එකේම තියෙන එකක් තමයි අපි මාර ඉන්ක්විසිටිව්. ඒ කියන්නේ අපි ගොඩක් ගවේෂණය විශ්ලේෂණය කරන්න කැමති සත්තු ජාතියක්. ඒක අපේ බ්‍රේන් එකේ ස්ට්‍රක්චර් එකකින්ම කියන්න පුළුවන්. ඉතින් එතකොට ඇත්තටම අපි මට තේරෙනවා මේ පුතා අහන දේ ඇත්තටම ඒක ඇත්ත. දැන් අපි ඇවිල්ලා ස්ට්‍රක්චර්ඩ් ක්‍රමවේදයකට අපි අධ්‍යාපනය දැම්මන් පස්සේ දැන් මේ ළමයි අපි ගල් යුගයේ කොහොමද මිනිස්සු ජීවත් වුනේ? ගල් යුගයේ පොඩි ළමයි මොකද කරේ? එයාගේ තාත්තත් එක්ක අතින් අල්ලගෙන දුන්නකුත් අරගෙන යනවා ඒ පුතා මේ දඩේමේ. යනකොට එයාට හම්බ වෙනවා ලස්සන මල් වර්ග. අර තාත්තා කියනවා පුතේ ඔය මල නම් අල්ලන්න එපා ඔක විසයි. එයාම යනකොට එයාට හම්බ වෙනවා වැලක්. ඒ වැල තාත්තා කියනවා පුතේ මේ වැල නම් මේකේ යට තියෙනවා මෙව්වා අල. මේක නම් හාරගෙන කන්න පුළුවන්. ඊට පස්සේ තවදුරට යනකොට එයාට පේනවා අඩිපාරවල් ටික. එතකොට තාත්තා කියනවා පුතේ මෙන්න මේක නම් අර ඉත්තෑවේ ගිය පාරක්. ඒක දිගේ ගියොත් ඔයාලට ඉත්තෑ වෙනේ හොයාගන්න පුළුවන්. අන්න ඒකේ උගුලක් කටවන්න හරි වැඩි. තේරුණා නේද? අපි අවුරුදු මිලියන ගාණක් මිනිහා කියන සතා මේ ඉගෙන ගත්තේ මේ විදියට. තාත්තගේ අතේ එල්ලිලා ගිහිල්ලා. දැන් මොකද වුනේ? අපේ නූතන සමාජ ක්‍රමය ආවයින් පස්සේ අවුරුදු 500ක විතර කාලෙක ඉඳලා අපි ළමයව ලස්සන මේකක් ඇඳලා ලස්සන ගවමක් ඇඳලා මේ දුවෙක් නම් මේ හැන්කචීෆ් එකකුත් ගහලා බෑග් එකකුත් දාලා අපි යනවා ස්කූල් කියලා එක. මේකේ කියන ළමයි ඉඳගන්න අද තියෙන පාඩමක් අද වාට තියෙන බෝල පාට කරන්න. මේක රතු පාටින් පාට කරන්න, මේක නිල් පාටින්, මේක කොළ පාටින්. මේ ක්‍රමයට අපේ බ්‍රේන් එක හැදිලා නැහැ. අපි මිනිස්සු අල්ලලා ඉගෙන ගන්න මේ අර අපි මොකරි මේ පාසි වර්ගයක් ගැන පොතෙන් ඉගෙන ගැනීමයි. පාසි වර්ගය අල්ලලා සුවඳ බල්ල ඉගෙන ගැනීම දෙකක්. එතකොට අර පුතා අහුවා වගේ මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ යාගේ මම කියවනේ true potential එක, මිනිස්සෙගේ true potential එක breach කිරීමේ reach කිරීමේ හැකියාව කොච්චරද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම නම් හිතන්නේ ඇත්තටම අපි දැන් මේක මම කියන්නේ අපේ නූතන අධ්‍යාපන ක්‍රමයේ විශේෂයෙන්ම primary education කියන එක මේ exploratory type ළමයි ටිකක් ගිහිල්ලා දානවා ඇට ටිකක් බිමට. එයාගේ මේසෙට දාන්න ඕනේ ඇට ටිකක්. විවිධ මේ ඇට වර්ග. ලොකු ඇට, නිකන් මුං ඇට, මෑ ඇට එක වර්ග දාලා මේ ළමයි ටිකට එකතු වෙලා බලන්න කියනවා. මොකද්ද මේකේ තියෙන වෙනස්කම්? ඇයි ඒ වෙලා දින්නේ? ඒ වගේ ක්‍රමවේද වලට යන්න ඕනේ. ගොඩාක් රටවල් මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. මට ඇත්තටම බයයි තව අවුරුදු 30කින් මොනවා වෙයිද කියලා. මොකද මම මේ ළඟදී මේ පොඩි ළමයි ටිකකට මට ටෝක් එකක් දෙන්න වුණා මේ සිංගප්පූරු වලින් ළමයි ආවේ. අවුරුදු 2කට විතර කලින්. මම දැන් 3 වසරේ ළමයි. මම ඕනේ තරම් පොඩි ළමයින්ට ඔය ටෝක්ස් කරලා තියෙනවා. නමුත් ඒගොල්ලොන්ගේ අහන දැනුමයි, ඒ අහන ලෙවල් එකයි, ඒගොල්ලොන්ගේ ඒ අයිඩියාස් පිච්චෙන ලෙවල් එකයි අපේ ළමයි පිච්චෙන වෙනස් ලොකු වෙනසක් තියෙනවා. මට ඒක හරි වොරින් මට. ඒක ඒ අධ්‍යාපන ක්‍රමයෙන් එන්න ඕනේ කියන කාරණාව අතිශය වැදගත්. අංක 1 පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අඩු පහසුකම්. පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනව නෑ කියන්නේ නෑ. නමුත් රාමන් කියලා එක්කෙනෙක් හිටියා. රාමන් විද්‍යාඥයෙක්. එයා නොබෙල් මේ ෆිසික්ස් ත්‍යාගය ලබා ගත්තා. එයා හොයාගත්ත රාමන් ස්පෙක්ට්‍රොස්කෝපි. මෙයා මේක හොයාගත්තේ වින්කලයකින් ගලවගත්තු පුංචි මේ
බයිසිකල් කෑලි ටීපයක් එකතු කරලා ඒකෙන් ලේසරයක් හදලා ඒකෙන් තමයි කරන්නේ. ප්‍රශ්නයක් තියෙනව නෑ කියන්නේ නෑ. ඒ සඳහා විවිධ මේ ආයතන තියෙන උදව් කරන්න සහ ඒ වගේම අපේ මේ කැමරා ෆෝන් තියෙනවනේ. මේවයි පුදුම දේවල් කරන්න පුළුවන්. හිතන්න මේ ගස්වල මේ පුංචි තමුන්ගෙම පරීක්ෂණ අප්‍රමාණව ළමයින්ට කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ගෙවල් ළඟ තියෙන දොළ පාරකට යනවා. දොළ පාරකට ගිහිල්ලා ඒගොල්ලෝ පුංචි වතුර සාම්පල්යක් අරගන්න. වතුර සාම්පල්යක් අරගෙන මේ වතුර සාම්පල් එක පුංචි අපේ ලෙන්ස් එකක් හදාගෙන මේ ගෙවල් වල හදා ගන්න පුළුවන් පවර්ෆුල් මයික්‍රොස්කෝප්ස් තියෙනවා. මේ අරගෙන මේකෙන් අර කැමරා ෆෝන් එක පාවිච්චි කරලා පින්තූර ගන්නවා. පින්තූර අරගෙන මේවා අර ඉන්ෆර්මේෂන් ගැදර් කරලා ඔය ටික ලියලා සිංහලෙන් හරි කමන්නේ වෙබ්සයිට් එක පළ කරනවා. මිනිස්සු බලන්න ඕනේ නැහැනේ. මේක සමාජයට දෙන්නනේ ඕනේ. Facebook group එකක් හදාගන්න. කවුරුත් බලන්නේ නැහැ. බලන අය බලයි. ඒකේ පින්තූර ටික මේ එක එක අලුත් ශාක වර්ග වල වීදි දැන් ඕමෝම ගිහිල්ලා ඒ විවිධ සත්තු වර්ග විවිධ අය කොච්චර දේවල් තියෙනවද ඒ ගිහිල්ලා ඊට පස්සේ මේ බලාකුළු වල පින්තූර ඒවයි ස්වභාව කාලය උෂ්ණත්වය පීඩනයක වෙනස් වෙන හැටි දැන් ආඩිනෝ කියලා එකක් තියෙනවා මේ ආඩිනෝ කියන එකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් පුංචි ඒවා ඒකේ සෙන්සර්ස් තියෙනවා අපිට ඩේටා ගන්න පුළුවන් ඒ ඩේටාත් එක අප්‍රමාණ රිසර්ච් පබ්ලිකේෂන්ස් දැන් එනවා හිතන්න පුළුවන් ක්‍රියේටිව් නිර්මාණය කරලා අපි චැලෙන්ජ් දිතින් ලංකාව චැලෙන්ජ් නේ අභියෝග රසක් මැද්දේ ඉන්නේ ඉතින් ඒ හැමෝ ලෝකයේ හැමෝටම සාධාරණ නෑනේ අනේ ඉතින් ඒ මාත හිතලා අපි කවුරුත් අපේ පොටෙන්ෂල් එක බ්‍රිච් කරලා දෙන්න ඉන්නේ අපිම තමයි කරගන්න වෙන්නේ ඉතින් ඒ සඳහා තමයි අපි උත්සාහ කරන්න ඕනේ අපිට මේ ප්‍රශ්න නම් ගොඩක් එනවා මම ටිකක් විවිධත්වයකින් යුක්ත ප්‍රශ්න තෝරගන්න උත්සාහ කරනවා මොකද අපි සමහරට මේ උත්තරවලම මේ කතා වෙන නිසා අනිත්යටත් ගොඩක් උත්තර ලැබෙන නිසා ඔක රුචිරගෙන් අහන්න මේ ප්‍රශ්න හොඳයි කියලා මම හිතනවා මොකද මේ හැමෝටම වැදගත් වෙයි එකක් තමයි මේ අපේ අහන්නේ මට විනාඩියක් දෙන්න මේ ප්‍රශ්න මම හිතන්නේ අපේ ගොඩක් ළමයිට ගොඩක් වැදගත් වෙයි කියලා ඉතින් අහනවා අපිට යමක් එපා වෙන එක නවත්ත ගන්නේ කොහොමද කියලා විෂයක් වගේ. ඒ කියන්නේ විෂයක් දැන් අපි ඉගෙන ගනිද්දී ඇත්තටම මේ අපි සාමාන්‍ය පාසල විෂයක් ඉගෙන ගද්දී අපිට දැන් එපා වෙන ස්වභාවයක් තියෙනවා මේ දැනුම උත්තරයක් තියනවාද? ප්‍රශ්නයක් ගොඩාක් අය අහන එකක් මට නම් මෙහෙම මම ඉතින් ඔක කියන ලොකුවට මේ කියන්න දන්න නමුත් මට නම් හිතෙන්නේ එක දෙයක් ඉස්සරහ බලන්න ඕනේ ඒක තමයි ඉස්සරහ බලන්න ඕනේ තමුන් ඇස් දෙක පියාගත්තාම තමුන් දකින්න ඕනේ කවුද වෙන්නේ කවුද ජීවිතේ මම විශ්වයට මම දෙන දේ මොකද්ද කියන එක දකින්න ඕනේ එතකොට තමයි අමාරු බියත පොන්නේ අනිත් එක මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් එපා වීම මට තීරණානේ හරි ප්‍රශ්නයක් මේක හැම පැත්තෙම චැලෙන්ජ් වෙලා තියෙන්නේ ඔව් ඒක ඇත්ත දැන් අර මේක රසවත්ව මේ සංකල්ප මේ විද්‍යාව කියන එක නම් පුදුම රසවත් විෂයක් කිසි දෙයක් නැහැ මේකේ රසයක් නැති තැන ඒක අපේ මේ මිනිස්සුන්ගේ මේ කියුරියොසිටි කියන එක දිනන ඒකට මේ අර මීපැණි බින්ද වැටෙනකොට අර දිවකට පැණි වැටෙනවා වගේ හරි රසවත්. නමුත් ඒක තිත්ත බේතක් වඩ පත් වෙලා තියෙනවා. ඒක හරි පව් ඉතින් හැම පැත්තෙම ඒ චැලෙන්ජ් වෙලා තියෙන හින්දා තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි පොඩ හරි අපි කවුරුත් විද්සර එකයි අපි පුංචි සරල වශයෙන් හරි උත්සාහ කරන්නේ පොඩ්ඩක් හරි වෙනස් කරන්න. මේ නම් ඒක ඇත්ත. නමුත් අපේ ජීවිතේ අපි වෙන කෙනා පේනවනම් මේ රෝල් මොඩල්ස්ලා අපිට ඉන්නවනම් අපි කවුරුද වෙන්නේ කියන එක පේනවනම් අපි බලනවනම් අපි ඒ පුද්ගලයා දිහා අපේ ඇස් දෙක පියාගත්තාම දකින්නේ යානම් මං හිතන්නේ ඒ තිත්ත බේත අපි බොනවා ඒක තමයි එකම දේ මොටිවේෂන් කියන්නේ අපි
දැන් විභාගය නම් විභාගයෙන් පිටිපස්සේ ඒ තුන ගන්න එක ගත්තාම දැන් මාර්තදින්ම මේකත් ඒ දවස්වල නිකම්ම ඒ ලෙවල් කරනකොට මම නිකන් නිතර සීනවලු මෙහෙම වෙයි වේතන ගත්තාම මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා ඒක ඉතින් තියෙනවා ඒක හැමෝටම හරියට දන්නේ නමුත් ඒක හරි ඒකත් එක්ක එනවා ලොකු උනන්දුවක් එනවා ඉතින් අර තියෙනවා අනිත් එක නම් වැදගත්ම දේ තමයි අර මේක හරි අභියෝගයක් අපේ කාලේ වගේ නෙමෙයිනේ අපි ඉස්සර කඩේකට ගියාම අර බුල්ට ටොපියයි මේ අර පුංචි මේ සීනි බෝල ඒවයි ඊට පස්සේ අර මේ මොනවාද හරි පොල් ටොපි ඔන්න ඔවත් තුන තමයි තිබුණේ අර ඉංග්‍රීසි විස්කෝතුයි හරිද දැන් සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න හැම જાතියෙම ඒව තියෙනවා ඒ මං කිව්වේ මේ භෞතික කණේව විතරයි ටීවී එක ගත්තත් එහෙමයි හරි YouTube එකට ගියා නම් එහෙමයි වෙන ඒවට ගියා නම් එහෙමයි සින්දු නම් සින්දු කෑම නම් කෑම හරි ඒ කාලේ අපි හොටෙල් එකට ගියාම කඩ තියෙන ආප්ප තමයි ආවදට එළව රොටිවත් නැහැ ඉතින් මේක සම්පූර්ණයෙන්ම අපේ සෙන්සර්ස් ඇවිල්ලා මේක සප්‍රෙස් වෙලා තියෙන්නේ යම තියෙන ෆ්ලඩ් වෙලා තියෙන්නේ ඉතින් ඒකත් හිතට ගන්න ඕනේ මේ නාට්‍ය මේ අනේ අම්මේ අර මේ එකම නාට්‍ය අවුරුදු ගණන් පෙන්නනවනේ අප්පා එකම දේ ඉතින් මේව බොරු වැඩ අපි මේ අර මොටිවේෂන් එක අර ඉදිරි මේක ආපුවාම මම මෙහෙම වෙනෙක් වෙනවා කියලා ආපුවාම මං හිතන්නේ අර මේවා අයින් කරලා දානවා තීරුමක් නැති දේවල් ජීවිතේට. එතකොට හැම ඩිස්ට්‍රැක්ට් වෙන්නේ අය ගොඩක් යමක් එපා වෙන්නේ අපිට හිතන හින්දානේ මීට වඩා දේවල් තියෙනවා කියලා. නමුත් ඒකත් අර ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක වගේ තමයි. අපිට තේරෙන්නේ නැති නිසා. ඉතින් මං හිතන්නේ එපා වීම නම් ඒ විදිහටම තමයි ගොඩ දා ගන්න දෙන්නේ. අර අනාගතය දැක්කාම යමක් ඒක අඩු වෙලා යයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මම නම් කරගත්තේ එහෙම තමයි. හොඳ සක් ඩොක්ටර් මං හිතන අපේ ළමයින්ට ගොඩාක් තියෙන ගැටලුවක් තමයි විශේෂයෙන් දැන් මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක දැන් ගෙදරටම වෙලා ඉඳලා සමහර විට ඔය ඒ පැත්ත වැඩි වෙලා තියෙන ඒ ප්‍රශ්න ටිකක් වැඩි වෙලා තියෙන. ඒක හොඳ උපදේශක් මොටිවේෂන් එක ඇති කරගෙන ඒක හරහා ඉස්සරහට යන්න කියන එක. මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි අපිට ප්‍රශ්නයක් ඉදිරියට තියෙනවා සාලිය ඉඳුරු විතාන සෝරි නම කියව වැරදුනා නම් අපි ජීවත් වෙන්නේ ආගම පදනම් කරගත් ලෝකයක. මට අනුව ඒක මිනිසාගේ තර්ක බුද්ධිය යටපත් කරන දෙයක්. ඔබතුමාගේ අදහස කුමක්ද ඒ ගැන? හොඳ අදහසක්. හැබැයි මම පොඩි මේක කියන අපි ජීවත් වෙන්නේ ආගම පදනම් කරගත්තේ ලෝකයක කියන එක ගැන පුංචි මම එතනදී අදහස එහෙමම බාර ගන්න කැමති නෑ. ඒකට හේතුව තමයි මම නිකන් හිතන්නේ මිනිස්සු ආගම ගොඩක් ඒවා කියන්නේ ඉතින් හොඳ වෙන්නනේ. එන්න තත්ත්වේ භයානක වෙන පාටක් තමයි පේන්නේ. එතකොට ආගම කියලා කියන්නේ ගොඩාක් වෙලාවට මේ ලෝකේ අපි දැනුම ගවේෂණය කරන විදි ඩයිමෙන්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි අපි අහන භෞතිකයේ පිළිබඳ අපි අහන ප්‍රශ්න. ඊට පස්සේ භෞතිකය පිළිබඳ අහන ප්‍රශ්න තමයි කොහොමද පරමාණුවක් වැඩ කරන්නේ වලාකුළු හැදිලා තියෙන්නේ කොහොමද දේ දුන්න හටගන්නේ කොහොමද ඒක රවුම් වෙලා පේන්නේ ඇයි අහස නිල් පාටයි ඔය සිය භෞතිකය පිළිබඳ අහන ප්‍රශ්න දෙවනියට අපි අහන ප්‍රශ්න වගේක් තියෙනවා අපි ගැන පර්පස් එක ගැන අහන ප්‍රශ්නයක් ඇයි මම ජීවත් වෙන්න ඕනේ හොඳ කියන්නේ මොකක්ද හොඳ කෙනෙක් වෙන්නේ කොහොමද දන්නවා කියන්නේ මොකක්ද දැනගන්නවා කියන්නේ මොකක්ද ගවේෂණය කියන්නේ මොකක්ද උසස් වෙනවා කියන්නේ මොකද්ද ශ්‍රේෂ්ඨ වෙනවා කියන්නේ ඒක තව ප්‍රශ්නයක්. ආගම් ගොඩක් වෙලාවට එන්නේ ඒ පැත්තෙන්. ඒතර ආගම් වල ඔය දැන් ඔය කියන පුංචි අර ක්‍රොස් සෙක්ෂන් එකක් එනවා අර පුංචි ඉන්ටර්සෙප්ෂන් එකක් එනවා ඔය ආගම් වල කියනවා ඔන්න පුනර්භවයක් කියනවා. ඊට පස්සේ දෙවියා විසින් ලෝකෙ මැව්වා කියනවා. ඔය වගේ පුංචි ඉන්ටර්සෙක්ස් ටිකක් තියෙනවනේ. ඔන්න ඔතනින් තමයි ඔය ගැටලුව එන්නේ. දැන් ඔන්න ඊතර දැන් ඔන්න එක ආගමක් කියලා දිනවා. බොහෝ ආගම්වල කියලා දෙන්නේ ඩාවින්ගේ පරිණාමවාදය නෙමෙයි මිනිහා එකපාර බුස් ගාලා ආවා. ඒතර ඒක ගැටෙනවා තියෙන දත්තත් එක්ක. එතකොට අන්න එතන තමයි අර ක්‍රොස් සෙක්ෂන් එකේ එන ඉන්ටර්ෆේස් එකේ එන ගැටුමනේ ඔය තියෙන්නේ. නමුත් අපි all and all ගත්තාම ආගම්වල කතා කරන්නේ පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද එච්චරයි. එතකොට කෙනෙක්ට අපි අඳුර ගන්න ඕනේ ආගම්වල කතා කරන්නේ ආගම්වල විශ්වාස කරන්නේ සහ ලබා දෙන්නේ ආගම් විතර නෙමෙයි ෆිලොසොෆි වල
කතා කරන්නේ අපේ මේ ඉන්වර්ට් ප්‍රශ්න අපි ගැන අපේ පර්පස් එක ගැන අහන ප්‍රශ්න වලට දිශානතියක් ලබා දීම. එතකොට ඒ දිශානතිය ලබා දෙනකොට අර කතන්දර ටික පොඩ්ඩක් එහෙම කරලා අර පෑදි අර මේ මොකද්ද තියෙන්නේ අර මේ හිතන්නකෝ ඔන්න අපි ගාව අපි කාන්තාරක යනවා. කාන්තාරක යනකොට අපිට හම් වෙනවා විල. එතකොට මේ විල තිබෙනකොට අපි මේකේ පාසි බෙදලා තියෙනවා කියලා වතුර නොබී ඉන්නේ නැහැ. ඒ වගේ. ඒකේ මොකද වැදගත්ම කාරණාව තමයි මතකනේ ඔන්න සතාට තියෙනවා ලිමිට් එකක්. එයාට යන්න පුළුවන් පොසිටිව් පොටෙන්ෂල් එකට විතරයි. නමුත් මිනිහට කවචයක් නැහැ. එයාට යන්න පුළුවන් නෙගටිව් පොටෙන්ෂල් එකට. එතකොට මේ දිශානතිය දැන් මේ උඩට යන්න නම් උඩටත් පල්ලෙහාට යන්න නම් පල්ලෙහාටත් තාක්ෂණය තුලින් ටෙක්නොලොජි වලින් අවස්ථාව ලබා දෙනවා. එකම තාක්ෂණයෙන් තමයි අද එන්නෙම මේක එන්න අපි කියන්නේ මේ අපි හිතමු එක්ස්රේ මැෂින් එකෙන් ලෙඩක් හොයාගන්නේ ඒ මැෂින් එකේ තියෙන ටෙක්නොලොජි ගොඩක් භාවිතා කරලම ඒකේ තියෙන දැනුම භාවිතා කරලා තමයි ඇටොමික් බෝම්බ එක හදලා තියෙන්නේ. ඒතර මේ දෙකේම තියෙන එකම තාක්ෂණ එකම සංකල්ප කොට නැගලා තියෙන. නමුත් දිශානතිය කවුද තීරණය කරේ? ෆිලොසොෆි. ඒ ෆිලොසොෆි එන්න ඕනේ. ඒ ෆිලොසොෆි එන එක කොටසක් තමයි මේ රිලිජන්. රිලිජන් වලින් තමයි එක්ක රිලිජන් වලින් එහෙම නැත්නම් ෆිලොසොෆි වලින් තමයි කෙනෙක්ගේ එතික්ස් හදන්නේ. කෙනෙක්ට තුවක්කුවක් තිබ්බට තුවක්කුව පත්තු කරන්නේ නැත්තේ එතික්ස් තියෙන නිසා. ඒ දිශානතිය හදලා දෙන්නේ අර දකින කුරුල්ලාව හැම ගහලා මේ ආජාරියව හැම ගහලා ෆොටෝ ගන්න නැත්තේ එතික්ස් තියෙන හින්දා. ඒක රිලිජන් වලින් එන්න ඕනේ නැහැ. ඒක ෆිලොසොෆි වලින් එන්නත් පුළුවන්. ඉතින් එතෙන්ට තමයි අපි යන්න ඕනේ. මම හිතන්නේ අර වතුර කඩਿੱත්තක් තියෙනකොට ඒකේ පාසෙ තියෙනවා නම් අපි මේ පාසි වෙන් කරලා අපි වතුර මේ වීදුරුවක් අරගෙන බොනවනේ. අන්න ඒක තමයි අපි හිතන්න තියෙන්නේ මෙතන. අර ඉන්ටර්සෙක්ට් වෙන තැන පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔය කියන්නේ දැන් මම දෙවියන් ලෝකෙම වුණා අනම්මනම් ආපුවම ප්‍රශ්න එනවා. නමුත් ඒක ගැන එච්චර හිතන්නේ නැතුව අපේ ජීවිතේ එක කොටසක් මේ සත්‍ය කියන්නේ මේ පර්පස් එක ගවේෂණය කියලා හිතලා ඒ සඳහා ලොකු දැනුම් සම්භාරයක් ආගම්වල තියෙනවා කියලා හිතලා ඒකෙන් යමක් අරගෙන තමුන්ගේ පොටෙන්ෂල් එකට යන්න. අපේ ගෝල් එක මොකද්ද? පොටෙන්ෂල් එකට යන එක. එන්නේ ඒක තමයි අපි උත්සාහ කරන්න තියෙන්නේ. ඩොක්ටර් මේ අපේ කාලෙත් විනාඩි 40කට කිට් වෙන්න අපි දැන් කතා කරා. මම ගොඩක් ප්‍රශ්නත් තියෙනවා මේ නැනෝ ටෙක්නොලොජි ගැනත් මම එකක්වත් මතු කරන්නේ නැහැ. අපි ඩොක්ටර්ත් එක්ක වෙනම සෙෂන් එකක් දාලා ඒක ගැන කතා කරමු නේ. ඒක වෙනම කතාවක් නේ. ඒක කවන්නේ. මේක අපි දාර්ශනික මේ ටිකක් අපි දාර්ශනිකත් එක්ක ඉස්සරහට යන්නනේ මෙතන මේ වෙලාවේ අපේ සාකච්ඡාවත් ගොඩක් ගියේ. ඒ නිසා මම හිතන්නේ ඩොක්ටර්ට වෙලාවත් ප්‍රශ්න නිසා අපි එක ප්‍රශ්නයක් අහලා හොඳයි කරමු. ප්‍රශ්නයක් තියෙනවා සමාවෙන්න මට මේ ප්‍රශ්න අහන්න බැරි වෙච්ච කියන්නේ සේරම නමුත් අපිට කාලේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා එක ප්‍රශ්නයක් අහලා තියෙනවා දර්ශන වික්‍රමසිංහ can we unify our historical knowledge ayurveda etc through experimental methods which may lead to new medicine and patents ඒ කියන්නේ මේකත් එක්කම මම හිතන්නේ අපිට පොදුවේ උත්තර දුන්නා හොඳයි. ඒ කියන්නේ අපේ අනිත් දැනුම ඒ කියන්නේ අපි බටහිර විද්‍යාවෙන් ආපු දැනුම අර අපිට උරුමලා තියෙන අනිත් දැනුම පාවිච්චි කරලා ඒවට ඒවා එකතු කරගෙන ලෝකේ පිළිගැනීමක් තියෙන අලුත් දැනුමක් ගොඩනගාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන පොදු ප්‍රශ්නේ කීප දෙනෙක් අහලා තිබ්බා අඩු වැඩි වශයෙන් අපි ඒකට උත්තරයක් දෙමු. ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට ආයුර්වේදයේ තියෙන කතාව තමයි ඔන්න අපි දන්නවා බේත. මේ බේතෙන් වෙන දේත් දන්නවා. බේතෙන් වෙන දේත් හොඳට පේනවා. දැන් බේතක් තියෙනවා බේතෙන් වෙන දේත් හොඳට පේනවා. දැන් විද්‍යාවට සයන්ටිෆිකලි ටක් ගාලා මේක මයින්ඩ් පුළුවන්. ඔන්න බේත ආයුර්වේද බේත දෙනවා. ඊට පස්සේ අපිට බ්ලඩ් ටෙස්ට් හරි මොකක් හරි සාම්පලින් කරන්න පුළුවන්. හොඳට ඩේටා සෙට් එක එනවා. අපිට හොඳ මම ගොඩාක් දැකලා තියෙනවා මේ වගේ පේපර්ස් ස්පෙෂලි ඔය එක මේ හර්බල් ට්‍රීට්මන්ට්ස් වලින් ඒගොල්ලන්ගේ
කියන්නේ ඔය ඩයග්නොස්ටික් වැලියුස් හොඳට ඉම්ප්‍රූව් වෙච්ච වඩා මේ කියන්නේ ඩයග්නොස්ටික් නෙමෙයි ඒ කියන්නේ කැරක්ටරිස්ටික්ස් තියෙනවානේ අපේ ඔය මෙඩිකලි අපිට මයින්ඩ් පුළුවන් ඒවා හොඳට ඉම්ප්‍රූව් වෙච්ච ඕනේ තරම් පේපර්ස් තියෙනවා අති බහක් බෞතරයක් තියෙනවා එතකොට වැඩේ වෙන බව තේරෙනවා වැඩේ වෙන බව තේරුණාට මේක අර කලින් කිව්වා වගේ මේකෙන් අපිට පුළුවන් ද මීට වඩා ඉම්ප්‍රූව්ඩ් version එකක් හදන්න. දැන් මේ තියෙන concoction එකක් හිතනවා කියලා ඕන අරිෂ්ටයක් තියෙනවා. මේ අරිෂ්ටයෙන් අපිට බැරිද ඒ අවශ්‍ය කරන XYZ components ටික අරගෙන මේකෙන් පුංචි ටැබ්ලට් එකක් හදන්න. බොණ්ඩත් ලේසි තිත්තත් නැහැ. ඕකනේ. ඒක බැරි නැහැ. ඒක පුළුවන්. ඒක ගොඩාක් සමහර අවස්ථා කරලා කෙරිලා තියෙනවා. මම දන්නවා විශේෂයෙන්ම ඔය දැන් අර ගොඩාක්ම දන්න එකක් තමයි ඔය අපි කියන ඔය සිනමන් මම කරලා තියෙන පරීක්ෂණයක් ඇසුරෙන් අපි දන්න මම ටිකක් කුරුකුරු දෙයක් ඇතුලෙන් තමයි මේ සිනමන් කියන්නේ මේ කුරුඳු සහ මේ හනි ඇසුරෙන් කරන පරීක්ෂණ ගොඩක් තියෙනවා ඒගොල්ලන්ගේ අර ඩයබටික් සඳහා වන ඒ පැරාමීටර්ස් ඉම්ප්‍රූව් වෙලා තියෙන බව පෙන්නලා තියෙනවා මේකේ දැනට මේක කරගෙන යනව නැත්te නෑ ඒක කරන්නත් පුළුවන් ඒක හොලිස්ටික් විදියට අපිට ගන්නත් පුළුවන් නමුත් මේකේ තියෙන පුංචි චැලෙන්ජ් එකක් තියෙනවා ඒක තමයි මම කියලා දෙන්නේ ඒ චැලෙන්ජ් එක ගොඩක් වෙලාවට එන්නේ මේ අප්‍රෝච් එකෙන්. අපි ගත්තොත් ඊස්ටර්න් ෆිලොසොෆි හරි ඊස්ටර්න් මෙඩිසින් හරි ඔය ඊස්ටර්න් මොනාරි වැලියු සිස්ටම්ස් ගත්තොත් මේ වැලියු සිස්ටම් එක මිනිස්සයා දිහා බලන්නේ හොලිස්ටිකලි. සෝරි මේ පැත්තට නෙමෙයි. එන්නේ ඊතල එන්නේ එළියට. කොහොමද එයා රෙසොනේට් වෙන්නේ මේ විශ්වයත් එක්ක දැන් සරලම ගත්තාම අපි ආයුර්වේදික ගත්තාම කියන්නේ මොනවද අර දෝෂ මොකද්ද එහෙම වෙනවා කියලානේ කියන්නේ මේක අපේ යුනිවර්සිටි එකේ අංකසි විදියක් තියෙනවා බැලන්ස් එකක් තියෙනවා ඒකෙන් අවුට් ගියාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ පේනවනේ අප්‍රෝච් එක ඒක නිකන් හොලිස්ටික් අප්‍රෝච් එකක් ලොකු කතාවක් නේ කෙලින්ම යුනිවර්ස් එකෙන් මේක තියෙන බැලන්ස් එක අවුට් ගියාම ප්‍රශ්නේ නමුත් අපි වෙස්ටර්න් ෆිලොසොෆි හරි මෙඩිසින් හරි මොනවා හරි ගියාම very specific මේ ඔන්න ගත්තා අතේ යම්කිසි සෛලයක් ගත්තා මේ සෛලයේ සිද්ධ වෙන සෙල් ෆන්ක්ෂන් එකක් ගත්තා මේ සෙල් ෆන්ක්ෂන් එකේ සිද්ධ වෙන සෙල් ෆන්ක්ෂන් එකේ ඒ අදාළ වෙන එන්සයිම් එක ගත්තා මේ එන්සයිම් එකේ අවශ්‍ය වෙන pH වගේ ionic strength එක ඊට පස්සේ ඒ සඳහා වෙන ස්පීෂීස් මොනවද කියලාද පේනවනේ මාරම ස්පෙસિෆික් හරිම සිව් එතකොට මේ වෙස්ටර්න් නොලෙජ් එකයි වැලියු සිස්ටම් එකයි ඊස්ටර්න් වැලියු සිස්ටම් එකයි අතර මේ නොලෙජ් ගැප් මෙන්න මේ තියෙන මේ දෙන්න බ්‍රිජ් කිරීමේ බැරිය ඇත්තටම එන්නේ ඇත්තටම අර හොලිස්ටික් සහ ස්පෙસિෆික් view එක අතර තියෙන ගැටීමක් නෙමෙයි අර මුහු වීමේ අඩුපාඩු. ඉතින් ඒක ඇත්තටම අපේ දැන් අපි විශේෂයෙන්ම මේ වෙස්ටර්න් ෆිලොසොෆි මේ වෙස්ටර්න් කට්ටිය ඉතින් ඒගොල්ලොන්ගේ එක තමයි දිනු කරගෙන යන්නේ. නමුත් ඊස්ටර්න් වැලියු සිස්ටම් වල දිනු කිරීමක් දකින්න හරි අඩුයි. මේවා දිනු වෙනවා වෙස්ටර්න් ඒවා දිනු වෙනවා මාර විදියට. කියන්නේ සයන්ස් වලින් ඒ වගේ ඊට පස්සේ අපි ගත්තොත් වෙස්ටර්න් ෆිලොසොෆි ගත්තොත් වෙස්ටර්න් ෆිලොසොෆි ගැන දැනුත් පොත් ලියවෙනවා. නමුත් මේ ගවේෂණය අර සත්‍ය හරි මොනවා හරි කියලා මේක ආයුර්වේද නම් ආයුර්වේද මන් දන්නේ ආයුර්වේද වලින් අලුත් බේත් හදලා ඒ ගවේෂණ කරලා පරීක්ෂණ කරලා ආපු එකක් මන් දන්නේ. අනිත් එක ඒවා විද්‍යාත්මක පරීක්ෂණත් නෙමෙයි සමහරලාට. මේක හරි අඩුයි. මේක නිසා මේ මුහු වීම හරි අඩුයි. මොකද වෙස්ටර්න් ෆිලොසොෆි කියන්නේ දැන් මම කලින් කරා වගේ අර මෙඩිකල් ටෙස්ට් කරලා බලන කෙනා බලන්නේ බොහොම ස්පෙસિෆික් ඇන්ගල් එකකින් අර මේ වැලියු සිස්ටම් එක දිහා බොහොම ස්පෙસિෆික්. යාගේ ස්කෝප් එක හරි ස්පෙસિෆික්. පොඩි දෙයක් බලන්න. නමුත් අර මේ අපි ගත්තත් අර ඊස්ටර්න් මේක ගත්තත් ඒ සම්පූර්ණ ලොකු බ්‍රෝඩ් එක. ඉතින් මේ දෙන්න අතර මේ ඒගොල්ලෝ ඒ දෙක ඔබ්සර්ව් කරන එකේ තියෙන මිස්මැච් එක බාධාවක් වෙලා තියෙනවා
අර ඊස්ටර්න් වැලියු සිස්ටම් එක ප්‍රොපගේට් කරන්න ඕ වැලිඩේට් කරන්න වෙස්ටර්න් වැලියු සිස්ටම් වලින් and vice versa. ඒක තමයි කියන්නේ. හරි බොහොම ස්තුතියි ඩොක්ටර් රොජර් එක්කත් මං හිතන්නේ උට වැඩි ගැඹුරින් අපිට වෙනවා කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මම මේ වෙලාවේ කට්ටියගේ ප්‍රතිචාරات එක්ක මම ආරාධනා කරනවා ඩොක්ටර් අපි දවසක ආපහු හම්බෙලා නැනෝ තාක්ෂණ පැත්තෙන් ගොඩක් ඉල්ලලා තිබ්බනේ. ඔව්. මේ නිසා හරි එහෙනම් මේ ඩොක්ටර් රුචිරට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි බොහොම ගෞරව කරනවා සහ බොහොම ලොකු සතුටක් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන. මම අපේ විදුසාරේ කට්ටියට චුට්ටක් දැනුවත් කරනම් අපේ Facebook සහ Instagram සහ YouTube කරා විදුසාරත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ YouTube එකත් මේ session එකත් අපි අපේ YouTube එකට අප්ලෝඩ් කරනවා. අපි ඒකත් post එකක් දාන්න. ඒත් එක්කම ලබන සතියේ අපිත් එක්ක එකතු වෙනවා ඩොක්ටර් කොළඹ යුනිවර්සිටි එකේ ඩොක්ටර් සමීර සමරකමන් විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන මාතෘකාවත් එක්ක තමයි ඒ සාකච්ඡාව කරන්නේ. මම හිතනවා විශේෂ ළමයින්ට එහෙම මොකක් වැදගත් වෙයි කියලා ඒ අත්දැකීම් පොත් එකේ ඔයගොල්ලෝ දන්න අයට ඒක ෂෙයා කරන්න සහ දැනුම් දෙන්න. එහෙනම් ඒ ටික තමයි විස්තර. එහෙනම් ඩොක්ටර් බොහොම ස්තුතියි. අපව පාරක් අපි ආපහු දවසක මුණ ගැහමු. නෑ ප්‍රෙෂර් බොහොම සතුටක් ඒක. ඉතින් ඔබතුමාලාගේ ආරාධනයටත් බොහොම සතුටු වෙමින් ඉතින් අපි සමුගන්න බොහොම ස්තුතියි මේක අහගෙන හිටපු ඔබ සමට. එහෙනම් අපි සමුගමු. බොහොම සුබ රාත්‍රියක් හැමෝටම. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.